අයිබෝන් හැමෝටම අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ඔරල් පාස් පේපර්ස් වල දෙවෙනි පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන පළවෙනි ප්‍රශ්නේ කොටස් 10. පළවෙනි ප්‍රශ්නේ බලන්න. E9 සංඛ්‍යාව තුල අෂ්ටම සංඛ්‍යාව හරවන්න. මේක E9 කියලා කියන්නේ වෙනත් පාදයක්. හරවන්න තියෙන්නේ අෂ්ටමයට. අෂ්ටමය කියලා කියන්නේ අපි දන්නේ නැති පාදයක්. අෂ්ටමය. එහෙනම් වෙනත් පාදයක සිට වෙනත් පාදයකට හරවද්දී අපි වගුව බලන්න ඕනේ. මේක ඇත්තටම එකවර කරන්නත් බෑ. මේක කරනවා නම් කරන්න වෙන්නේ E16 ඉස්ලාම ද්විමය කරන්න වෙනවා. මොකද ද්විමය සම්බන්ධ නම් තමයි වගුව බලන්නේ. ද්විමය කරන එක අෂ්ටමය කරන්න ඕනේ. එහෙනම් ඔයාලට දැන් වගුව මතක නැත්නම් වගුව ඇඳගෙන තිබ්බොත් පැත්තක ලේසි. එහෙම නැත්නම් E කියලා කියන්නේ 14යි. නේ 14 හදන්න ෂඩ්දශමයනේ. 14 හදන්න කොටු 4ක් පාවිච්චි කරලා 1 2 4යි 8යි. එහෙනම් 14 හැදෙන්නේ 8 ඕනේ. 4 ඕනේ. 2ක් ඕනේ. එතකොට 14යි 8යි 2යි 10යි 4යි 14යි. එහෙනම් ඔන්න 14. ඔයාලට E වෙනුවට ලියන්න පුළුවන්. E වෙනුවට ලියන්න පුළුවන් 1 1 1 බිඳුව. 9 කියන එකත් හදන්න 16 පාදයෙන් හිට කොටු 4කින්. 9 කියන එකත් කොටු 4කින් හදන්න 8යි 4යි 2යි 1යි කියලා දාගත්තොත් 9 කියලා කියන්නේ 8යි 1යි 9යි. එහෙනම් 1001යි. ඔය ද්විමය කරපුවාම ඔයාලට හම්බෙච්ච ද්විමයාගේ අෂ්ටමය කරන්න 3 ගානේ බෙදා ගන්න. දැන් මෙතන ආගෙනුත් තීරණය කරන්න මේ තියෙන 1 2 4යි 1 2 4යි 1 2 4යි. එහෙනම් මෙතන එන්නේ 1යි 5යි 3යි. එහෙනම් උත්තරේ 3යි 5යි 1යි අෂ්ටමය. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ පහත දක්වන තාර්කික පරිපථ සටහන සලකන්න ඊතායුක්ද ආධාර ප්‍රකාශනයට දාලා බූලියානු ප්‍රකාශනය ඉදිරිපත් කරන්න. එහෙනම් මෙතන ඔයාලා දන්නවා මෙතනින් P එන්නේ. මෙතනින් P මෙතනින් Q යනවා. මේක O ගේට් එක. එහෙනම් මෙතනින් ඊට එනවා P + Q. මේක ඇවිල්ලා ඩොට් එකයි බා එකයි එන්නේ. මේක NAND ගේට් එක නිසා. එහෙනම් එක පැත්තකින් එනවා P අනිත් පැත්තෙන් එනවා Q. මැද තිතයි බා එකයි එන්න ඕනේ NAND එක නිසා. එහෙනම් R කියලා කියන්නේ R සමානයි එක පැත්තෙන් එනවා P + Q අනිත් පැත්තෙන් එනවා P.Q bar. මේක ඩොට්. එහෙනම් P + Q dot P.Q වල negation එක. මේක ඔයාලා ගත්ත විදිහ මේ ප්‍රකාශනය දැන් මේක හදාගත්ත විදිහත් එක්ක ලියනවා නම් තවත් දුරටත් හොඳයි. මෙහෙම ලියුවා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. පැනල් එකෙන් ගොඩක් කරලා හරි දාලා POQ and Q. right ඕක තමයි අපි PO කියලා කියන්නේ P + Q. මෙතන N මෙතන end dot P and Q කියලා කියන්නේ P.Q not කියපුවහම මේක not වෙනවා. කොහොම ගන්න පුළුවන්. එහෙම නැතුව මේක විතරක් ලියපුවනම් උත්තරේ කොහොමත් හරි ලකුණු දෙකක් තියෙනවා. ඊළඟ එක එක්තරා සමාගමක් සිය විද්‍යුත් ලේඛනය පැතුම්පත්
සහ රූප ආචයන කිරීම සඳහා තමන්ගේම ෆයිල් සර්වර් එකක් භාවිත කරයි. ඒ කියන්නේ යාළුවා කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනිය තමන්ගේම ෆයිල් සර්වර් එකක් පාවිච්චි කරනවා. එයාගේ ඩිනරි තියාගන්න. එම සමාගම වියදම් අඩු කර ගැනීම අරමුණෙන් ගුණ ආචයනය කිරීම සඳහා වලාකුළු පරිගණක පාදක කරගත් දාවකයක් භාවිත කරනවට තීරණය කරයි. දැන් ඩේටා එක කියන්නේ Excel සහ ටෙක්ස්ට් ස්ටෝර් කරන්න තමන්ගේම ෆයිල් සර්වර් එකක් පාවිච්චි කරනවා. ඒක වියදම් අඩු කර ගැනීම අරමුණින් ෆයිල් තැන්පත් කරන්න ක්ලවුඩ් කම්පියුටිං යන අන්තර්ජාලය තුල කම්පියුටර් පාවිච්චි කරනවා. වලාකුළු පරිගණනයේ පදනම් කරගත් පාදක කරගත් දාවක භාවිත කිරීමේදී වියදම් අඩු කර ගැනීම අතර තවත් ඒ ලැබෙන එක් වාසියක් සඳහන් කරන්න. එන වලාකුළු පරිගණක සංකල්පේ අපිට අවශ්‍ය පරිදි දත්ත ගබඩා කරන්න තියෙද්දි මොනවද තියෙන වාසි? වේදම් අඩු කර ගැනීම අතර ලැබෙන එක් වාසිය ඕනෑම තැනක ඕනෑම මොහොතකදී දත්ත වෙත සම්බන්ධ වීමේ හැකියාව. වලාකුළු පරිගණක සංකල්පේ පාවිච්චි තියෙන වාසියක් තමයි අපිට ඕන වෙලාවක අපේ ෆයිල්ස් වෙත මේ ෆයිල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. කයි නැහන්නේ ඒවට තව ඕන තරම් වල ලියන්න පුළුවන් නේ. තව ලියන්න පුළුවන්. මොනවද? ඉහළ ආරක්ෂාව. නඩත්තු හරි පහසුයි. නඩත්තු පහසුයි. මේ වගේ ඒවාත් ලියන්න පුළුවන් යාළුවා. හැබැයි ආරක්ෂාව වැඩි නඩත්තු පහසුයි. වලාකුළු පරිගණක පාදක කරගත් මාර්ගගත දාවක භාවිතයේ එක් අවාසියක්. අවාසි නම් ඕන තරම් තියෙනවා නේ. අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටි. ඉන්ටර්නෙට් සම්බන්ධතා නැත්නම් අපිට වලාකුළු පරිගණකය සමග සම්බන්ධ වෙන්න බෑ. ඊළඟට අන්තර්ජාල වේගය අඩාල වීම. පුහුණු අවශ්‍යතානේ. අපිට ඇත්තටම මේක හුරුවක් නැතිකම. පුහුණු අවශ්‍යතා අවශ්‍ය වීම. අපිට ඇත්තටම පුහුණු අවශ්‍යතාව වෙනවා. මේ වලාකුළු පරිගණක සංකල්පයේ වැඩ කරනවා. ඊළඟ ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්න නිතරම එනවා. ආදාන ප්‍රතිදාන මේ ඉහත ක්‍රියාදාමයට දාලා ආදානයේ ක්‍රියාවලිය ප්‍රතිදානය සඳහා උදාහරණ ලියන්න කියලා කියනවා. එහෙනම් අපි බලමු ආදානවල මොනවද තියෙන්නේ කියලා. ආදානය. බැංකු මුදල් ගිණුමෙන් මුදල් ආපසු ගැනීම සඳහා ගීතා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රය භාවිත කරයි. අය පළමු යන්ත්‍රයේ කාඩ් පද ඇතුළත් කර අන්න. එකක් තමයි කාඩ් පද. රහස් සංඛ්‍ය ලබා දී ආදානය. කාඩ් පද ඇතුළත් කරනවා. එකක් ලියන්න කියලා කියන්නේ මම මේ පුළුවන් රහස් සංඛ්‍ය ඇතුළත් කරනවා. අනතුරුව ඇය තමන්ට ආපසු ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයත් ආදානයක්. අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙන්න මේ ටික ආදානය කරන්න. ඊළඟට ආදානය ක්‍රියාවලිය ඇතුළතදී මොකද සිද්ධ වෙන්නේ? පද්ධතිය මගින් ඇයේ ගිණුමේ ශේෂය සෝදිසි කර. ශේෂය පරීක්ෂා කිරීම. ශේෂය සෝදිසි කර. ඇය ආපසු ගැනීමට ඉල්ලා ඇති මුදල වඩා ගිණුම් ශේෂය වැඩි බැවින් ඉල්ලා ඇති මුදල යන්ත්‍රයෙන් ලබා දෙයි. එහෙනම් ප්‍රතිදාන මොනවද දෙන්නේ? ප්‍රතිදාන එනවා. ඉල්ලා ඇති මුදල යන්ත්‍රයෙන් ලබා දෙයි. ඉල්ලා ඇති මුදල යන්ත්‍රයෙන් ලබා දෙයි. මේක සමගාමීව පද්ධතිය මගින් ගිණුමෙහි තිබූ ශේෂයෙන් යන්ත්‍රය මගින් ගෙවන මුදල අඩු කර ගිණුමේ ශේෂය යාවත් කාලීන කරයි. එහෙනම් මේක ක්‍රියාවලිය. ශේෂය යාවත් කාලීන කිරීම. ශේෂය අප්ඩේට් කරනවා. එහෙනම් ඕකේ එකක් ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. එක තමයි ලියන්න කියලා කියන්නේ. ඒ වගේ ප්‍රශ්න වෙනවා ආදාන ප්‍රතිදාන හොයන්න අනිවාර්යෙන් එනවා. ඊළඟ ප්‍රශ්නේ පහත දියේදී වගුවේ පළමු තීරුවේ A සිට B දක්වා වන අක්ෂරය මගින් විවිධ උපක්‍රම මගින් සිදු කරන ලබන ක්‍රියා දැක්වෙන අතර දෙවන තීරුවෙන් එම උපක්‍රමයේ පරිගණකයට සම්බන්ධ කරන කෙවිනි දැක්වේ. එහෙනම් කෝඩ්ස් ගැන අහන්නේ. මේ ගහන ප්‍රකාශ මූසිකය ඔප්ටිකල් මවුස් එක මගින් මෙනුවක ඇති අංගයක් තීරීම. එහෙනම් ප්‍රකාශ මූසිකයක් කියපුවා මවුස් එක කනෙක්ට් කරන්න කාටද? ඔව්. Aට එන්නේ මොකද්ද? USB. Aට USB. Bට ඉස්බණුවක් කියන්නේ හෙඩ්ෆෝන් එකක් භාවිතා කර ගීතයකට සමන්වීම ඔඩියෝ පෝට්. Cට ස්ථානීය ප්‍රදේශ ජාලයක මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම. අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න RJ45 කියන ක්ලිප් එක. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය මගින් වීඩියෝ එකක් පෙන්වීම. බහුමාධ්‍ය ප්‍රක්ෂේපක නවීන බහුමාධ්‍ය ප්‍රක්ෂේපයක් සම්බන්ධ කරන්නේ HDMI වල high definition media interface.
high definition media interface. ඊළඟ වදන්සකසු මුදුකාංගයක් මගින් එක්තරා ලේඛනයක් නිර්මාණය කර වර්ඩ් ප්‍රශ්නයක්. ඒ පහත රූපයේ 1 සිට 4 දක්වා අංක වලින් දක්වද. මොකද කරලා තියෙන්නේ කියලා බලලා ලියන්න ඕනේ. right. මේකේ මේ හැඩසවුරුවෙන් බලලා ලියන්න ඕනේ. මම වල පාස් පේපර් දෙන්නේ නැති මේක එකේ තියෙන්නේ එකේ නම් මේක අර පැහැදිලි නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා මේකම වගේ තමයි තියෙන්නේ right ඒකේ වෙන්න ඕන නම් මාර්ක් ස්කීම් එක කරපුවාම බෝල්ඩ් සහ සෙන්ටර් කියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕක බෝල්ඩ් වෙලා සෙන්ටර් වෙලා තියෙන්නේ. ඉතින් මේක පේන්නේ නැද ලියන්න බෑ අපිට. දෙවෙනි එක green ID ලා දෙනවා. එහෙනම් ඒකට බෝල්ඩ් කියන එක තියෙන්නේ මොනවා පුරද? H තුන කියන්නේ ලිස්ට් නේ. ලිස්ට් එක ඇවිල්ලා බුලට්ස් F 4 G නේ. 4ට G නේ I නේ. ඉටලික් I නේ. P සිට S දක්වා වෙන අක්ෂර වශයෙන් දක්වා ඇත්තේ අන්තර්ජාලයට දාලා ප්‍රකාශන 4ක් පළමු තීරුවේ අඩංගු පහත වර්ග සලකන්න. විද්‍යුත් ලේඛන වල විශාල ගුණයක් අපි කියනවා අන්තර්ජාලය තුල විහිදලා තියෙන විද්‍යුත් ලේඛන වල විශාල ගුණයකට අපි කියනවා www කියලා. එහෙනම් P ට එන්නේ අන්තර්ජාලය හරහා විශාල ගුණ එක් පරිගණකයේ සිට තවත් වෙනත් පරිගණකයකට පාවිච්චි කරන්න අපි කිව්වොල්ද භාවිත කරනවා FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. මොකද ධාරිතාවයෙන් විශාල ගුණ අන්තර්ජාලය හරහා ඊමේල් හරහා යවන්න බෑ. එහෙනම් Q කියලා කියන්නේ FTP R ඒකාකාරී සම්පත් නිශ්චයකයක් IP ලිපිනයට පරිවර්තනය කරන්න පාවිච්චි කරනවා DNS domain name server. DNS එකෙන් URL එකක් IP එකකට පරිවර්තනය කරලා තමයි අන්තර්ජාලයට හොයන්නේ. වෙබ් පිටුවල ප්‍රවේශ වීම සඳහා වන නියමාවලින් වෙබ් පිටුවලට පිවිසෙන නම් hypertext transfer protocol නේ ESTR hypertext transfer protocol HTTP වෙබ් පිටු හෝමාරු වෙන නියමාවලිය. වෙබ් පිටු අන්තර්ජාලය තුළ හෝමාරු වෙන නීති රීති පද්ධති. ඔන්න graphics එකකින් අහන්නේ multimedia එකකින් W කියලා කියන්නේ රූපේ කොටසක් W කියන්නේ රූපයේ කොටසක් එහි වර්ණයට අදාළ වනසේ තෝරා ගැනීම. රූපේ කොටසක් එහි වර්ණයට අදාළදී තෝරාගන්නේ මේ magic border tool එකේ 4. magic border tool එකෙන් අදාළ වර්ණ පරාසය තෝරා ගන්නවා. රූපේ තෝරාගත් කොටසක් චලනය කිරීම move කරන එක X. රූපේ කොටසක් මැකීම මම දැන් මකණේ ඉරේසර් එක දෙක වෙන්නද ඉස රූපේ තෝරාගත් කොටසකට වර්ණ එකතු කිරීම 3 නේ. තෝරාගත් කොටසට වර්ණ එකතු කිරීම දෙන්න රූපේ සලකන්න. රුඩාංග මෙහෙයුම් පද්ධති යෙදුම් මෘදුකාංග සහ ජීවාංග සඳහා එක් උදාහරණයකින් දෙන්න. රුඩාංග වලට උදාහරණ මොනවද? රුඩාංග අපි ලේසින් කරොත් එම කීබෝඩ්. යෙදුම් මෘදුකාංග Word Excel Photoshop මේ වගේ අප දෛනික වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන යෙදුම් මෘදුකාංග. ජීවාංග කියන්නේ මිනිස්සු. ජීවාංග කියන්නේ පුද්ගලයන්. X වලින් නිරූපණය වන එක් සංරචකයක් හඳුනාගෙන ලියා දක්වන්න. ඇත්තටම මැද ඉන්න රුඩාංගත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද? පද්ධති මෘදුකාංග වටේ ඉන්නේ. ඒතර පද්ධති මෘදුකාංග යටතේ මොනවද තියෙන්නේ? පද්ධති මෘදුකාංග යටතේ තියෙනවා මෙහෙයුම් පද්ධති operating system. Utility softwares language transfer භාෂා පරිවර්තක. එහෙනම් X වලින් නිරූපණය වෙන එක් සංරචනයක් හඳුනාගෙන ලියා දක්වන්න. ඔයාලා ලියන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය ලියන්න පුළුවන්. operating system එක වෙන්න පුළුවන් උතන තියෙන්නේ. එහෙම නැත්නම් utility softwares උපයෝගිතා මෘදුකාංග වෙන්න පුළුවන්. උපයෝගිතා මෘදුකාංග සහ භාෂා X වලින් නිරූපණය වෙන දේවල්. ඊළඟට තියෙන array එකක් පහත් දක්වන ක්‍රම ලේඛන කාණ්ඩය සලකන්න. මෙන්න නිම්නේ නම් වෙන්න ඕනේ. එහෙනම් array එකක් තියෙනවා. මේ array එකේ නම දැන් මේකේ කියනවා මේක කියන්නේ මතක තියාගන්න 15 පවරන්නරු නම් බිඳුවට දැන් බිඳුව මේක 1 මේක 2 මේක 3 මේක. එහෙනම් නම් බිඳුවට 15 වෙනි අගයේ නම් බිඳුවට පවරන්න. 18 නම් 2ට පවරන්න. නම් 2 කියන්නේ මෙයා 50 නම් 4ට පවරන්න. 4ද නෑ මේක ඇවිල්ලා 4. 50 පවරන්නරු නම් 4ට. ඊළඟට මෙතන කියනවා බලන්න මෙතන කියන්නේ
10ක් එකතු කරන්න නම් 4ට. නම් 4 කියලා කියන්නේ නම් 4 කියන්නේ දැන් 50යිනේ. නම් 4 කියන්නේ මෙයා 50යිනේ. 50ට 10ක් එකතු කරලා ඒක පවරන්න කියලා කියනවා නම් එකට. එහෙනම් නම් එකට එන්නේ 60යි. ඊළඟට කියනවා ඔයාලා පොතේ බලන්න මෙතන තියෙන්නේ නම් මෙහෙම එකක් නෙවෙයි. නම් 3 සමානයි. නම් බිංදුව දල නම් 2. එහෙනම් නම් 2 18යි. නම් බිංදුව 15යි. 18යි 15 එකතු කරපුවාම 33යි. 33 ආදේශ කරන්න කියනවා. නම් 3ට. එහෙනම් නම් 3 කියන්නේ 33 නේද? ඒක පෙරව. ඊළඟට ඉහත ක්‍රම ලේඛනයේ මගින් ලබා දෙන ප්‍රතිදාන ලියන්න ප්‍රතිදාන ලියන්න කියන. දැන් මේ ටික හරි. දැන් තියෙනවා ප්‍රතිදානය ගන්න කෝඩ් එක. මොකද 4 i සමාන 1 ඉඳන් 4 දක්වා යන්න ඕනේ කියලා. එහෙනම් i වල ගිය මොකද වෙන්නේ? මේකේදී i වල ගිය මෙතන එතකොට i වල ගිය වෙනස් වෙනවානේ. i වල ගිය කීයක් වෙනවද? i වල ගිය වෙනස් වෙනවා. මොකද i සමාන 1යිනේ. i සමාන 1ක් වෙනවා. i සමාන 1යි. i සමාන 2යි. i සමාන 3යි. i සමාන 4යි. ඔන්න i වල ගිය ඉඳන් 4 ට යන්නේ. මොකද කරන්න කියන්නේ යනාතරතුර right එල්ලෙන් නම්මයි. ප්‍රතිදානය කරන්නලු නම් වල i. එහෙනම් දැන් මේ i සමාන 1 ප්‍රතිදානය කරන්න කීයද? නම් වල 1. කීයද නම් වල 1? 60යිනේ. එහෙනම් 60 ප්‍රතිදානය කරා. i සමාන 2 නම් 2යි. නම් 2 18යි. එහෙනම් right එල්ලෙන් නම් 15 ප්‍රතිදානය වෙන්නේ. right එල්ලෙන් කියලා කියන්නේ 15ට යන්නේ. i සමානයි 3 දී right එල්ලෙන් නම්මයි. i සමානයි 3 දී නම් 3යි. නම් 3 කියන්නේ 33යි. 15 ප්‍රතිදානය වෙන්නේ 33යි. i සමානයි 4 දී නම් 4යි. නම් 4 කියන්නේ 50යි. දැන් මේක ප්‍රතිදානට කියන්නේ මෙන්න මෙහෙම 15 එන්නේ. 60 18 33 50 මොන ප්‍රතිදානය. right. ඔය තියන්නේ ලකුණු 20ක් ගන්න පුළුවන් කොටස. 16. right. අපි බලමු 2017 පේපර් එකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න 10. මේකේ පළවෙනි එකේ තියෙනවා ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න කියලා. එහෙනම් ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න නම් 1 බිංදුවයි 1 බිංදුවයි මේක අෂ්ටමය කරන්න නම් තුනේ කොටස් වල බෙදා ගන්න ඕනේ. බෙදාගෙන වගු తీරන වගු බලන්න පුළුවන් නැත්නම් 1 2 4 අගයන් ටික දාලා බලන්න 1 2 4 1 2 4 1 2 4 මේ අදාළ අගයන් ටික ලියා ගන්න ඕනේ. මෙතන 2 නෑ, මෙයා නෑ. මෙතන තියෙන්නේ 4යි. මෙතන මේ දෙක මෙන්න 1යි. මෙතන 7යි. මෙතන මෙයා ඉන්නේ නෑ 6යි. එහෙනම් මේකේ උත්තරේ 6යි 7යි 1යි 4යි 8 පාදයට ඊළඟ ගාන තියෙනවා 752 7යි 5යි 2 කියන එක 16 පාදේ මේක පරිවර්තනය කරන්න කියනවා ද්විමයට. ඇත්තටම දශමයේ සම්බන්ධ නම් විතරයි අපි ගණනය කිරීම කරන්නේ. මේකත් අපිට වගුව පාවිච්චි කරලා කරන්න පුළුවන්. මේ ෂඩ්දශමයේ නම් ඔයාලා මතක තියාගන්න 2 කියන එක කොටු 4කින් ලියන්න තියෙන්නේ. කොටු 4කින් තමයි ලියන්න තියෙන්නේ. මේ වගේ ස්ථානියා කියන්නේ මම කියවා මේක ස්ථානියක 1 2 4 8 කියලා මතක තියාගන්න. කොටු 4 ස්ථානියා කියන්නේ. 2 හදන්න නම් 8 වැඩක් නැහැ, 4 වැඩක් නැහැ, 2 ඕනේ. 1 වැඩක් නැහැ. ඔය තියෙන 2ට අදාළ ද්විමේ සංඛ්‍යාව ෂඩ්දශමයේ වලින් යන කොටු 4කින් ලියන්න ඕනේ. 5ට අදාළ ද්විමේ සංඛ්‍යාව හොයාගන්න 8 වැඩක් නැහැ, 4 ඕනේ. 2 වැඩක් නැහැ, 1 ඕනේ. 4 1යි 5යි. 7 හදන්න නම් 8 වැඩක් නැහැ, 4 ඕනේ. 4යි 2යි 6 ඕනේ. එහෙනම් ඔන්න ද්විමේ කරපුවාම 7 කියලා කියන්නේ මේ හදන පියවර අනිවාර්යෙන් තියෙන්න ඕනේ. 7 කියන්නේ 0.1යි 1. 5 කියලා කියන්නේ 0.101. 2 කියලා කියන්නේ 0.10. එහෙනම් උත්තරේ ලියන්න 1 මුල බිංදුව වැඩක් නැහැ. 101යි 0.2යි 10 ද්විමේ වලින් පියවරකට එක ලකුණු දෙනවා මේක. පියවර වලට එක ලකුණු දෙනවා. right. තුන්වෙනි ගාන දෙවෙනි ගාන ගන්න. මෙන්න මේ වගේ ගානකදී ඔයාලා ඉස්සලාම පුළුවන් තරම් ප්‍රකාශනය ලියා ගන්න. මේක අමාරු නෑ. හරියට ගාන කියව ගන්න ඕනේ. right. මේකේ තියෙනවා චලිත සංවේදක වෙන සංවේදකයක්. චලිත සංවේදකයක් ගොඩක් හොඳයි අකුරක් දාගත්තා නම්. මෙතන චලිත සංවේදකයට අපි B කියලා දාගමු. ආලෝක සංවේදකයක් ආලෝක සංවේදයට A කියලා දාගමු. සහ දීප්ත පහන C කියලා දාගමු. ගොඩනැගිල්ලක් ඉදිරි දොරට පිටින් සවි කරාද? ඔන්න අඳුර පවතින අවස්ථා
අඳුර පවතින අවස්ථා එකක් සහ යම් කෙනෙකු පිටතින් දොර වෙත ළඟා වන විට ඔන්න ඔය අවස්ථා දෙක වෙනකොට දෙකම සම්පූර්ණ වන විට පහන සංක්‍රියව දැල්වේ. එහෙනම් ඔයාලට තීරණයක් ගන්න පුළුවන් පහන දැල්වීම සිද්ධ වෙන්නේ අඳුර තියෙනකොට සහ දොර වෙත ළඟා වෙන විට මම කෙටියෙන් ලියන්නම්. දොර වෙත ළඟා වන විට අඳුර සහ දොර වෙත ළඟා වෙන තමයි පහන දැල්ලෙන්නේ. රයිට්. එහෙනම් මෙයා කියනවා කෙනෙකු දොරට සමීපයට පැමිණෙන විට චලිත සංවේදකය බිඳුවේ සිට ඔන් වෙනවා. එහෙනම් චලිත සංවේදකය B නේ. B සමානයි බිඳුව කියලා කියන්නේ චලිත සංවේදකය බිඳුවේ සිට ඔන් වෙනවානේ. එහෙනම් B සමානයි බිඳුව කියලා කියන්නේ ළඟා වෙලා නැහැ. කවුරුත් ඇවිල්ලා නැහැ. ඇවිත් නැත කියලා දාමු. B සමානයි බිඳුව නම් ඇවිත් නැත. B සමානයි 1 නම් 1 නම් ඇවිල්ලා ඇතනේ මෙතින් බිඳුව අවස්ථාව සිට එක අවස්ථාවකටපත් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි ආවොත් තමයි මේ B වලගේ එක වෙන්නේ. ආව නැත්නම් B වලගේ බිඳුවයි. ආලෝකයේ පවතින විට ආලෝක සංවේදකය ඔන්. එහෙනම් ආලෝක සංවේදකය මොකද වෙන්නේ? ආලෝක සංවේදකය A සමානයි 1යි කියලා කියන්නේ ආලෝකමත් ආලෝකයේ තියෙන වෙලාවට ඒ වලගේ එකයි. ආවලෝකයේ නැති වෙලාවට ඒ වලගේ බිඳුවයි. අඳුරු අවස්ථාවේදී ඒ වලගේ බිඳුවයි. එයා කියන විදිහටනේ. අඳුරු අවස්ථාවේදී ඒ වලගේ බිඳුවයි. ආලෝකයේ තියෙන වෙලාවට ඒ වලගේ එකයි. දැන් මේක සිද්ධ වෙන්නේ මොකද්ද? පහන දැල්වීම අපි කියමු C නම් අඳුර තියෙන්නේ කොහමද? ඒ වල අගය A සමානයි 1ේදී මෙතින් අඳුර ඇති විට එය බිඳුවයි. අඳුර ඇති විට එය බිඳුවයිනේ. ආලෝකයේ පවතින එකයි. එහෙනම් A සමාන 1 කියන්නේ ආලෝකය. A සමානයි බිඳුව කියලා කියන්නේ අඳුර. එහෙනම් අඳුර කියලා කියන්නේ A නෙවෙයි. ඒ වල නැතාර්ථය. සහනම් and දොර වෙත ළඟා වෙනවා කියලා කියන්නේ මේ B සමානයි බිඳුවයි කියන්නේ ඇවිල්ලා නැහැ. B සමානයි 1 කියලා කියන්නේ ඇවිල්ලා. එහෙනම් A and B. එහෙනම් C සමානයි A.B. එහෙනම් P කියලා කියන්නේ මොකද්ද මේකේ? A bar.B නේ. ඔව්. A මෙතන නැතාර්ථයක් එන්න ඕනේ. මෙතන එන්න ඕනේ not ద్వාරය. මෙතන එන්න ඕනේ මේ දෙන්නම එකතු කරන එක. එහෙනම් P කියලා කියන්නේ not ద్వාරය. Q කියලා කියන්නේ and ద్వාරය. Q කියලා කියන්නේ and ద్వාරය. ඒ වගේ ටක් ගාලා ඔයාලා හදලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක ප්‍රකාශනයේ ලියා ගන්න හරියට. ප්‍රකාශන ලියාගත්තාම උත්තරයක් ගන්න පුළුවන්. ඒක දෙවෙනි කොටස තියෙනවා. ඉහත පරිපථයේ රූපයේ දෙකේ දක්වා ඇති පරිදි ස්විච් එක ජොයින් කරනවා. මෙන්න මේ පරිපථයට ඉහත පරිපථය මේකනේ. ඉහත පරිපථය මෙන්න මේක. උඩින් දිව පරිපථය. මෙන්න මේ පරිපථයට මේ වගේ ස්විච් එකක් දාමු. මේ තියෙන්නේ ස්විච් එක ජොයින් කරලා මේ තියෙන්නේ O ద్వාරයක් තියෙන්නේ. මෙතන තියෙන O කියලා ద్వාරයක්. ඒක කියනවා ස්විච් එක on. ස්විච් එක on නම් මේකේ යගේ එකයි නම් ස්විච් එක මේකේ යගේ එකයි නම් සෑම විටම පහන දැල්ලේ හරිනේ. O ගේට් එකේ වල දන්නවා. කොයි පැත්තක් හරි එක වුණා නම් දෙපැත්තම බිඳුව විතර ආවදිලානේ බිඳුව වෙන්නේ. එක පැත්තක් හරි එක වුණා නම් O ගේට් එකේ ප්‍රතිදාන එකයි. එහෙනම් මේ පැත්ත එක වුණා කියලා කියන්නේ මේ පැත්ත එක වුණා කියලා කියන්නේ අනිත් පැත්තේ බිඳුව තිබ්බත් එකයි එක තිබ්බත් එකයි මේ පැත්තේ. මෙතන පහන දැල් වෙනවාම තමයි. එක හරි. දෙක ස්විච් එක ඕෆ් විට මෙව පරිපථය කලින් පරිපථය හරිනේ. කලින් පරිපථය කියන්නේ මේ ස්විච් එක ඕෆ් කියලා කියන්නේ මේ පැත්ත බිඳුවයි. මේ පැත්ත බිඳුවයි. එතකොට මොකද වෙන්නේ? කලින් පරිපථය වගේ වැඩ කරනවාද කියලා කියන්නේ O ගේට් එකේදී එක පැත්තක් බිඳු වුණාම මේ පැත්ත බිඳු වෙනවා. ස්විච් ඕෆ් කරපුවාම. එතකොට මේ පැත්ත බල්බ් එක දැල් වෙනවා නැද්ද තීරණය කරන්නේ. මේ පැත්ත එක වුණොත් බල්බ් එක දැල් වෙනවා. මේ පැත්ත එක වෙන්න නම් මේ දෙකම එක වෙන්න ඕනේ. මේ බල්බ් එක දැල් මේ පැත්ත බිඳුවනේ යට පැත්ත බිඳුවයි. එහෙනම් O ගේට් එකේ මෙතන එක වෙන්න නම් O ගේට් එකේ ප්‍රතිදාන එක වෙන්න නම් එක පැත්තක් බිඳුව නම් අනිත් පැත්ත අනිවාර්යෙන් එක වෙන්න ඕනේ. මෙතන එක වෙන්න මෙතන තියෙන AND ගේට් එකක්. AND ගේට් එකේ දෙපැත්තම එක වෙන්න ඕනේ. එහෙනම් චලිත සංවේදක එක කියලා කියන්නේ චලනය වෙන්න ඕනේ. චලනය වීම කවුරු එන්න ඕනේ කියන්නේ. මෙතන P කියන්නේ not ගේට් එක නෑ. එහෙනම් මෙතන බිඳුවයි. බිඳුව කියලා කියන්නේ අඳුරු වෙන්නත් ඕනේ. අඳුරු වීම සහ චලිත වීම දෙකම සිද්ධ වුණොත් මෙතනින් එක ප්‍රතිදානය වෙනවා. එතන එක ප්‍රතිදානය කරොත් පහන දැල්ලනවා. ඒ කියන්නේ මේක ඕෆ් නම්. එහෙනම් දෙකත් හරි. 1 සහ 2 තමයි හරි. ඊළඟ ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. වර්ණ නිරූපක පද්ධතියක වර්ණයක් නිරූපණය කිරීම සඳහා
පික්සලයට B2 මේ තියෙන්නේ BPP නේ bit per pixel BPP අගය 4යි අපි දන්නවා ඔයාලට සූත්‍රයක් තියෙනවා වර්ණ සංඛ්‍යාව සමානයි වර්ණ ගණන සමානයි දෙකේ BPP bit per pixel එහෙනම් වර්ණ සංඛ්‍යාව හොයන්න දෙකේ 4 වර්ණ කීයද වර්ණ සංඛ්‍යාව 16යි වර්ණ සංඛ්‍යාව 16 ඊළඟ එක ඔන්න අර ආදාන ප්‍රතිදාන වගේ ගානක් අනිවාර්යෙන් එනවා අභ්‍යාස පොත් 3ක් සහ පෑන් 2ක් මිලදී ගැනීමට සාමා පොත් සාප්පුවකට අදාළ අයිතම සොයාගත් පසු ඒවා කවුන්ටරයට වෙතගෙන අනතුරුව වෙළඳ සහායක විසින් අයිතම වල අලවා ඇති තීරුකේතේ අර බාකෝඩ් එක සාප්පුවේ ඇති තොරතුරු පද්ධතියට ස්කෑන් කරනවා බාකෝඩ් රීඩර් එකකින් ඉන්නේ එක් අයිතමේ ප්‍රමාණයද පද්ධතියට ඇතුළු කරනු ලැබේ. එහෙනම් ආදානය කරන්නේ ඔව් බාකෝඩ් එක ආදානය කරනවා. ඊළඟට ප්‍රමාණය අයිතමේ ප්‍රමාණයද ආදානය කරගන්න. ඉන්පසු ගණදෙනුව සඳහා බිල්පත මුද්‍රණය කරනු ලැබේ. මේ තියෙන ප්‍රතිදානය. බිල්පත මුද්‍රණය කරනවා කියන්නේ ප්‍රතිදානය. ඉහත තොරතුරු පද්ධතිවල ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන සඳහා එක් නිදසුනක් කියන්නේ කියලා කියනවා. එහෙනම් ආදාන වෙන්නේ මොනවද? මේකේ ආදාන වෙන්නේ බාකෝඩ් එක තීරුකේතේ ආදානය කරනවා. අයිතමේ ප්‍රමාණය එකයි ලියන්න කියන්නේ. අයිතම ප්‍රමාණය ආදානය කරනවා. ක්‍රියාවලිය process එක. මෙන්නේ පද්ධතිය මගින් සෑම අයිතමයකම පිරිවැය ගණනය කරනවා නේ. සෑම අයිතම එකම පිරිවැය ගණනය කිරීම සෑම අයිතම එකම පිරිවැය ගණනය කිරීම මුළු පිරිවැය ගණනය කිරීම ප්‍රතිදානය කියලා කියන්නේ බිල්පත තමයි ප්‍රතිදානය වෙන්නේ. එදින ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය ඕවා අනිවාර්යෙන් ඔයගේ ප්‍රශ්නයක් එනවාම තමයි. ඊළඟට කෙවෙනි වලින් ප්‍රශ්නයක් දීලා තියෙනවා. පරිගණකයේ දක්නට ලැබෙන කෙවෙනි කීපයක් A සිට E වලින් ලේබල් කර ඇත. මම කෙවෙනි ටික නිකන් අපි ලිව්වොත් මේක ඉන්නේ PS2 නේ. මේක PS2. කීබෝඩ් මවුස් සම්බන්ධ කරන්න මේ පෝට් එක පාවිච්චි කරන්න. දම් පාට නම් දම් පාටයකට යතුරු පුරු මම නිකන් මෙයා දහස් දෙන්නේ කොළ පාටයකට මවුස් එක. මේක ඇවිල්ලා VGA පෝට් එකනේ. මේක ඇවිල්ලා පරිගණක තිර කෙවෙනිය. ඔකේ තියෙනවා හෝල්ස් 15ක්. මේ ටිකක් අලුත් පරිගණක තිරවල සම්බන්ධ කරන්න HDMI high definition media interface. මේක තමයි වැදගත් පෝට් එක USB ඕනම device එකක් කනෙක්ට් කරන්න පුළුවන් VGA හැර. මේ තියෙන network port එක. network ජාලකරණ කෙවෙනිය RJ45 port එක තමයි කියලා කියනවා. RJ45 port එක කියලා කියනවා. ජාල කේබලය මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට කුමන කෙවෙනිය භාවිතා කළ හැකිද? එහෙනම් ඒට උත්තරේ E කියන කෙවෙනිය. මේකනේ අන්තර්ජාල සම්බන්ධ වෙන්නේ. අංකිත කැමරාවකින් ගන්නා ලද ඡායාරූප පරිගණකයට කොපි කර ගැනීම සඳහා කුමන කෙවෙනිය භාවිතා කරන්න පුළුවන්ද? ඡායාරූප කොපි කරන්න පාවිච්චි කරන්නේ B උත්තරේ D. අලීසි ප්‍රශ්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා. කෙවෙනිය කොතන මතක තියාගන්න. මේකේ මම මතක් කරගෙන HDMI කෙවෙනියට ඔයාලා මතක තියාගන්න HDMI කෙවෙනියෙන් වෙන්නේ මොකද්ද? වීඩියෝ අවුට්පුට් එකකුත් එනවා. වීඩියෝ වගේම ඔඩියෝ අවුට් එකකුත් යනවා HDMI එකෙන්. අලුත් පරිගණක තිර සම්බන්ධ කරන්නේ VGA-ට. ඔන්න වර්ඩ් එකක් දීලා තියෙනවා. හැඩසව් කරන විදිහ 1 සිට 4 තෙක් ලේබල් වලින් දක්වා ඇති පරිදි හැඩසව් ගන්වා ඇත. ලේඛනයේ අක්ෂර ප්‍රමාණය වෙනස් කර නොමැත බව සලකන්න. ෆොන්ට් සයිස් වෙනස් කරලා නැහැ කියලා කියනවා. එහෙනම් මෙන්න මේක ෆොන්ට් එකේ වර්ගය වෙනස් කරලා නේ මෙතන. මෙහා මෙතනට යද්දි ෆොන්ට් එකේ වර්ගය වෙනස් කරලා. එහෙනම් එකට මොකද්ද ලියන්නේ අපි? එකේ එකට වෙනවා ෆොන්ට් එකේ වර්ගය වෙනස් කරලා තියෙනවා සෙන්ටර් කරලා තියෙනවා නේ. එහෙනම් මෙතන එකට මොකද කරලා තියෙන්නේ ෆොන්ට් එකේ වර්ගය වෙනස් කරලා තියෙනවා. මේ වර්ග අකුරු වර්ගය වෙනස් කරන්නේ මේකෙන් සෙන්ටර් කරලා තියෙනවා. සෙන්ටර් කරන්නේ L එකකින්. මේ තියෙන්නේ සෙන්ටර් එක. A තියෙනවා L තියෙනවා. දෙකටත් ඉතින් මේකම තමයිනේ. දෙක ඉතින් ඒකමනේ නේ. දෙකටත් Lම තමයි. ඒක මම දැන් යාළුවා වැරදිලා. 3 මොකද කරලා තියෙන්නේ? යටින් ඉරක් ගහලා තියෙනවානේ. 3ේ අන්ඩර්ලයින් කරලා තියෙනවා වෙන කිසිදු වෙනසක් නැහැ. එහෙනම් යටින් ඉරක් ගහන්නේ E එකෙන්නේ. 3ට E 4 යටින් ඉලක්කමනේ අපි කියනවා පහලින් දානවා සබ්ස්ක්‍රිප්ට් F සබ්ස්ක්‍රිප්ට් 4ට F ලකුණු 0.5 ගානේ හම්බ වෙන කොටස් ලකුණු 0.5 ගානේ හම්බ වෙන කොටස්
පහත වගන්ති අතුරින් කවරක් සත්‍ය හෝ අසත්‍ය වන්නේද හඳුනා ගන්න. වගන්ති අංක හා එහි සත්‍ය බව ලියා දක්වන්න. පළවෙනි වගන්තිය. අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් අනන්‍යව හඳුනා ගන්න. අන්තර්ජාල නියම අනිවාර්යෙන් හරි. ඕනම කම්පියුටර් ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනම ඩිවයිස් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන්නේ IP ලිපිනය. ඒක සත්‍යයි. 2. දුරස්තව පවතින පරිගණක අතර ගොනු හුවමාරුව සඳහා ගොනු තැන් නියමාවලි පාවිච්චි කරන්න ඕන. ඒකත් හරිනේ. ඒ කියන්නේ මගේ කම්පියුටරේ ඉඳන් දුර තියෙන කම්පියුටර් එකකට දාන්න නම් ඊමේල් වලින් බෑනේ. එහෙනම් අපිට ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකක් පාවිච්චි කරන්න වෙනවා. ගොනු තැන් මාරු නියමාවලිය. HTML ලේඛන හුවමාරු කර ගැනීම සඳහා අදිපාට තැන් නියමාවලිය භාවිත කරයි. ඒකත් හරි. World Wide Web තුල HTML ලේඛන හුවමාරු කරන්නේ Hypertext Transfer Protocol මගින්. ඒක තව දෙයක් තිබ්බා Secure Hypertext Transfer Protocol කියලා එකකුත් තියෙනවා. ඒකෙන් ආරක්ෂිත ක්‍රමවේද අනුව ගොනු හුවමාරු මේ වෙබ් පිටු හුවමාරු කරනවා. 4. වලාකුළු පරිගණක පරිසරයේ ඇති ගොනු සහ බහාලු වෙත අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිව පිහිටෙන්න බලන වලාකුළු පරිගණක සංකල්පය කියන්නේ අපි ළඟ තියෙන පරිගණකයක තියෙන ෆයිල්ස් නෙමෙයි. අන්තර්ජාලයේ දුර කොහේ හරි ඈත තියෙන පරිගණකයක තියෙන ડોකියුමන්ට්ස්. ඒවට ලං වෙන්න බෑ. ඉන්ටර්නෙට් නැතිව ඒවට පිවිසෙන්න බෑ. ඒක අසත්‍යයි. අන්තර්ජාලයට පිවිසෙන්න නම් අනිවාර්යයෙන් කියන්නේ වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරන්න නම් ඒවට අනිවාර්යෙන් අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්න ඕනේ. ඔන්න GIMP එකෙන් එනවා. A-සිට D තෙක් වූ ග්‍රාෆික නිර්මාණයේ මුදුකාංගයක ඇති නිරූපක අයිකන කීපයක් පෙන්වයි. මේ මොකද්ද මේ මැජික් වෝන්ඩර් ටූල් නේ. ස්වයංක්‍රීයව කලර්ස් ෆිල් කරන්න පුළුවන්. අපි ඔකට කියනවා මැජික් යස්ටිය. ඒ කියලා කියන්නේ මැජික් වෝන්ඩ් ටූල්. මැජික් යස්ටිය. B නම් දන්නවා ලැසෝ ටූල් නේ. B අපිට අවශ්‍ය ආකාරයෙන් කපා ගන්න පුළුවන් ලැසෝ ටූල් එක. ලැසෝ ටූල් ලැසෝ මේවලම. C මූ ටූල් එහා මෙහා ගෙනියන්න පුළුවන් නේ. මූ කරන්න පුළුවන්. චලන මේවලම මූ ටූල්. D ස්ටැම්ප් ටූල් නේ. කියන්නේ අපිට අර එකම වර්ණය තව තැනකට ගන්න පුළුවන්. clone stamp tool. clone stamp tool. පහත රූපයේ දක්වා ඇත්තේ පරිශීලකයෙකු හා පරිගණකයක් අතර අන්තර් ක්‍රියාවයි. මොන පරිශීලකයා ඉන්නවා. නේ පරිශීලකයාට සම්බන්ධ වෙන්න පුළුවන් ළඟම තියෙන්නේ අපිනේ පරිශීලක කියන්නේ. නම් පරිශීලකයාට අපිට වැඩ කරන්න පුළුවන් Word වල Excel වල ඒ ටිකේ වැඩ කරන්න පුළුවන්. එහෙනම් මෙතන දුරාංග දාන්න බෑ. ඇයි පරිශීලකයාට දුරාංගات එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ. application softwares දාන්න පුළුවන්. එහෙනම් ඒ කියලා කියන්නේ application software. ඒ කියන්නේ application softwares. B. එහෙනම් application softwares මෙතන තියෙනවා නම් application softwares ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් ඊට කලින් තියෙන්න ඕනේ කවුද? ඔයාගේ මෙහෙයුම් පද්ධතිය. එහෙනම් මේක ඇවිල්ලා operating system. මේ පරිශීලකයට මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්නත් පුළුවන්. දැන් ඔයාලා මෙහෙයුම් පද්ධතිය වැඩ කරනවා, ඩෙස්ක්ටොප් එකේ වැඩ කරනවා, ෆෝල්ඩර්ස් හදනවා, මේ වගේ දේවලුත් කරනවා. ඔයාලා වැඩිපුර වැඩ කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එක්ක. මෙතන තියෙන්නේ C කියන්නේ මොනවද එහෙනම්? කම්පියුටර් හાર્ඩ්වෙයාර්. මොකද C වල තමයි C ට ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්න පුළුවන්. කවද? C වල ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්න පුළුවන්. C ට හાર્ඩ්වෙයාර්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියට තමයි හાર્ඩ්වෙයාර්ත් එක්ක. ඊළඟට තියෙනවා ඇරේස් වලින් එකක් ධාතු කැටයක් දසවරක් උඩ දමා ලැබෙන ආගිය මගින් මෙන්න මේ ආරාවේ දක්වලා තියෙනවා. එහෙනම් මෙයා ආරාවක් කියලා දන්නවා. එතකොට මේ ආරාවේ A බිඳුව A1 මේ හඳුනන්නේ ඔන්නෝම A1 A2 A3 මේ තියෙන්නේ ආරාවේ තියෙන ලොකේෂන්ස් ටික නම් කරන විදිහ. රයිට්. ඒ මගින් දක්වා ඇති ආරාවක ආචාර්යය ස්ටෝර් කරලා තියෙනවා. පහ සංඛ්‍යාව කොපමණ වාරයක් ලැබෙයිදයි ගණනය කිරීමට PQR ලේබල් වල නියමිත පරිදි පද යොදන්න කියලා කියනවා. රයිට්. මේවා එක්කදී පොඩ්ඩක් මේකේ ලොජික් එක තේරුම් ගන්න ඕනේ. රයිට්. මේකේ තියෙනවා කොටස් 10ක්. එහෙනම් මේ ඇරේ එක කවුන්ට් කියන්නේ කීවෙනි වාර ගණනද කියලා තීරණය. පහ වැටිච්ච වාර ගණන තමයි කවුන්ට් පාවිච්චි කරන්නේ. I පාවිච්චි කරලා තියෙනවා මොකද I equal I plus 1 කියලා තියෙනවා මෙතන. එහෙනම් I පාවිච්චි කරලා තියෙනවා මේක ගණන් කරන්න. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා කොන්දේසියක්. රයිට්. මේ කොන්දේසිය මොකද වෙන්නේ? ඔව් මේ while කියලා කියන්නේ මොකද්ද? while කියන කොන්දේසිය වෙන්නේ මේක සත්‍ය නම් වැඩ කරන්න ඕනේ. මොනවද වැඩ කරන්නේ? මේ while කියන කොන්දේසිය ඒ ටික දැන් චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මේ arrays එක පාඩම තේරුම් ගන්න බෑ. මේ while එක
while කියන කොන්දේසිය මෙන්න මේක සත්‍ය නම් මෙන්න මේක සත්‍ය නම් තමයි ඇතුළට යන්නේ නේ. ඒකෙදි සමහරවිට මෙතනින් මෙයා වැඩ කරනවා, එහෙම නැත්නම් කෙලින්ම end if එකට යනවා, ඊට පස්සේ මෙයා වැඩ කරනවා, ඊට පස්සේ end while එකට යනවා. end while එකට ගිහපුවම ආයේ මෙයා මෙන්න මෙතනට ගෙනත් දානවා. ඔය තමයි මේක සත්‍ය වුණොත් වෙන වැඩි. මේ කොන්දේසිය සත්‍ය වුණොත් ওই ටික තමයි වෙන්නේ. බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මේ කොන්දේසිය මෙන්න මේ මෙතන තියෙන කොන්දේසිය අසත්‍ය වුණොත් මේක false වුණොත් මෙයා මෙහෙම ගිහිල්ලා end while එකෙන් පහළට යනවා. ඒ කියන්නේ display count එක ප්‍රතිදානය කරනවා. එහෙනම් count එක ප්‍රතිදානය කරනවා. මේකෙන් මේ ගානේ කිව්වා මේකේ ප්‍රතිදානය කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේක ප්‍රතිදානය කරන්න බලාපොරොත්තු වෙන්නේ පහ ප්‍රතිදානය වූ වාර ගන්න. පහ වැටිච්ච වාර ගන්න. පහ සංඛ්‍යාව කොපමණ වාරයක් ලැබුණේද? එහෙනම් මේ count කියන්නේ මොකද්ද? count කියලා කියන්නේ පහ වැටිච්ච වාර ගණන නේ. පහ වැටිච්ච වාර ගණන තමයි count කියලා කියන්නේ. එහෙනම් මෙතනදී ඔන්න තියෙනවා count එකට එකක් එකතු කරන්න කියලා කියන්නේ. count එකට එකක් එකතු කරන්න කියලා. එහෙනම් count එකට එකක් එකතු කරන්නේ මොන වුණොත්ද? ඔව්. පහ වුණොත් මොන හරි අගයක් මෙතන තියෙන if යම්කිසි අගයක් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. යම්කිසි අගයක් සමානයි පහ වුණොත් count එකට එකක් එකතු කරන්න. එහෙනම් r කියන එක වාට කෙලින්ම ලියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් එක එක එකතු කරන්න කියලා කියන්නේ මේක ලියන්නේ කොහොමද? count සමානයි count plus 1 නේ. කොහොමද ලියන්නේ? එහෙනම් r වල තියෙන එකක්ද count. හරි ඇල්ගොරිතම් එක තේරුම් ගන්න නේද ලියන්න පුළුවන්. r කියන්නේ count. p කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. q කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. q දන්නේ නැහැ කියමු q p වලට මොකක්ද වෙන්නේ? මේ p එකෙන් මොකද කරන්නේ? මේ කොන්දේසිය තීරණය කරනවා. කීපාරක්ද මේ කොන්දේසිය false කරන්න ඕනේ. මේ array එකේ තියෙන එක එක ඉලක්කම් අරන් බලනවානේ. එක එක ඉලක්කම් චෙක් කරලා ඉවරුනට පස්සේ මේ array එකේ තියෙන එක එක ඉලක්කම් පරීක්ෂා කරලා ඉවරුනට පස්සේ මේක false වෙන්න ඕනේ. එහෙනම් array එකේ ඉලක්කම් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් i කුඩයි 10 කියලා දැම්මොත් නේද? i වලගේ පටන් ගති බිඳුවයි හැමලේම i එකක් එකතු වෙනවා මේකෙදි. i එකක් එකතු වෙවි තමයි මේ කියන්නේ. එහෙනම් i එකේදි සත්‍යයි, එකේදි වැඩ කරනවා ඇතුළ. i දෙකේදි වැඩ කරනවා, i තුනේදි වැඩ කරනවා, i හතරේදි වැඩ කරනවා නේ. i හතරේදි වැඩ කරනවා. ඔහොමම ගිහිල්ලා i 10ට යනකම් 10යි තමයි මේක නතර වෙන්නේ. එහෙනම් p වලගේ කියන්නේ කීයද? ඔව්. මෙතන p ට දෙන්න ඕනේ 10. p ට දෙන්න ඕනේ 10. ඊළඟට q ට මොකද්ද කියන්නේ? මේ array එකක් තියෙනනේ. එහෙනම් array එකේ මේක ඇතුලේ බලන්නේ සැරින් සැරේ array එකේ තියෙන අගයන් විටින් විට චෙක් කරනවා. විටින් විට චෙක් කරනවා array එකේ තියෙන අගයන් පහට සමානද කියලා. නැවත නැවත චෙක් කරන්නේ array එකේ තියෙන අගයන් පහට සමානද. එහෙනම් array එකේ තියෙන අගයන් ගන්නෙ කොහොමද? array එකේ පළවෙනි අගය අපි කතා කරන්නේ a බිඳුවයි. එහෙනම් ඉස්සලාම බලන්න ඕනේ a බිඳුව සමානයි 5ද කියලා බලමු. නෑ. එහෙනම් a 1 සමානයි 5ද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් a 2 සමානයි 5ද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් a 3 සමානයි 5ද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් a 4 සමානයි 5ද කියලා බලන්න ඕනේ. ඔය විදිහට a වල 9ට යනකම් 5ද කීයක් චෙක් කරලා බලන්න ඕනේ. එහෙනම් මේ q එකට එන්න ඕනේ q කියන තරට එන්න ඕනේ බිඳුවේ සිට 9 දක්වා වෙනස් වෙන ඉලක්කම විචල්ය. එහෙනම් මේකේ තියෙන බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම වෙනස් වෙන ඉලක්කමක් විදිහට තියෙන්නේ කවද? i නේද? i නේ බිඳුව එනවා. මෙතනදී i බිඳුවයි. ඇතුළට එනවා. i එකක් එකතු වෙනවා. i 2යි. i උඩට යනවා. මෙතන i 3යි. i 4යි. ඔය විදිහට i 9 යනකම් යනවා. 10යි වැඩ කරන්නේ නැහැ. එහෙනම් q කියලා කියන්නේ කීයද? i කියලා දාන්න පුළුවන් ඔයාලට. q කියන්නේ i කියලා දාන්න පුළුවන්. දෙදස් 18 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 දෙවෙනි කොටසේ ඔන්න ඒකේ තියෙනවා ASCII එකක් ඇවිල්ලා මම කාලා දැක්කදී 2017ත් ඇවිල්ලා තිබුණේ නැහැ 2016ත් ASCII පැත්ත ඇවිල්ලා තිබුණේ නැහැ මේකේ සංඛ්‍යා පද්ධතිය අයින් කරලා ASCII කොටස ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට මෙතන කියනවා simple m නේ simple m අක්ෂරය ASCII වගේ නිරූපණය වෙන්නේ දශමය වලින් 109ලු. ලෙසනම් O අකුරේ NO කියන එකේ ද්විමේ නිරූපණය මොකක්ද කියලා අහනවා. NO වල ද්විමේ නිරූපණය මොකක්ද කියලා අහනවා. එහෙනම්
m දැනන් ඉන්න ඕනේ. එහෙනම් ඔයාලා ඉංග්‍රීසි හොඩිය ඉතුරු හොඩිය ටක් ගාලා ගෙස් කර ගන්න ඕනේ නේ. m simple n එහෙනම් 109යි නේ 110යි. o නම් 111යි. හරිද? ද්විමේ නිරූපණය අහන්නේ. එහෙනම් ටක් ගාලා මේක ද්විමේ කරගන්න. නෝ කියන වචනේනේ. එහෙනම් 110 මේ හදන විදිහ පෙන්වන්නේ. 110 ද්විමේ කරන්න. 110 ද්විමේ කරපුවාම 55යි. ඉතිරි නෑ. 27යි ඉතිරි 1යි. 27ට 13යි ඉතිරි 1යි. 13ට 6යි ඉතිරි 1යි. 6ට 3යි ඉතිරි නෑ. 3ට 1යි ඉතිරි 1යි. ඉතිරි නෑ. එහෙනම් මේකේ ද්විමේ නිරූපණය වෙන්නේ මොකද්ද? 1යි 1යි බිංදුවයි 1යි 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 බිංදුව. මේකෙද ලියන්න 111 බෙදන්න. ඔයාලා බෙදන්න නැතුව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක 110නේ 110 කියලා කියන්නේ මේක නම් මේකට පස්සේ තියෙන එක නෙමෙයි 10ට පස්සේ 11නේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ කීයද? ඔව් මේ 111 මේට පස්සේ තියෙන එක. අපි කියවනේ ද්විමේ සංඛ්‍යා යන්නේ බිංදුව 1 ඊට පස්සේ 10 10ට පස්සේ 11 11ට පස්සේ 100 100ට පස්සේ 101 110 ඔහොමනේ ගණන යන්නේ. එහෙනම් මෙතන 10නේ තිබ්බේ 10ට පස්සේ 11 බෙදලා බලන්න පුළුවන් මේ 111ට 55යි ඉතිරි 1යි 55ට 27යි ඉතිරි 1යි මේ අතන බිංදුව ආව දැන් එතනින් හරිය දෙක දිගට යන්නේ මේ 27ම නෙමෙයි මෙතනත් 27ම බෙදලා තියෙන්නේ පහරට එහෙනම් 27 කියලා කියන්නේ මෙන්න මේ ටික 27 කියන්නේ 1යි 1යි බිංදුවයි 1යි 1 මෙන්න මේ ටිකනේ 27ට එන්නේ 27ට එන්නේ මෙන්න මේ ටික මෙන්න මේ ටික 27ට එන්නේ එහෙනම් ඒ ටික ලිව්වා එහෙනම් ඔයාලා මෙහෙම ලියන්න ඕන උත්තරේ නෝ කියන එක පරිගණකය තුළ ද්විමේ විදිහට අපට ආවන්නේ 110යි 111යි බිංදුවයි 110යි 1යි 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 1 ඇස්කි කියලා මෙතන ලිව්වත් ප්‍රශ්නයක් නැත. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔන්න තාර්කික ද්වාර වලින් ගණනක් තියෙනවා. මේ වගේ ගණන් වලදී අනිවාර්යෙන් ඔයාලා ප්‍රකාශන ලියාගත්තා නම් ඔයාලා ලේසි. බල සැපීමේ ස්විච් එක ක්‍රියාත්මකව පවතින අතරතුර ඔන්න බලන්න. ක්‍රියාත්මකව පවතින අතරතුරේදී කියලා කියන්නේ මතක තියාගන්න අතරතුරේදී කියන්නේ සහ අතරතුරේදී කියන්නේ සහ උෂ්ණත්වයේ වැඩි අගයකට පත්වන විට සීලින් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය පහත පෙන්වන පරිපල සලකන්න. රයිට්. එහෙනම් මෙන්න සහ කියලා කියන්නේ මේ දෙන්න සම්බන්ධ වෙන සහයකින් නේ. එහෙනම් p කියලා කියන්නේ සහ and එකනේ. අපි නිකන් ලියලා බලන්න. අර ලියලා අදහසක් ගන්න. විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න නම් ඔව් අපි මේක හිතන්නකෝ අපි අකුරු දාගමු a උෂ්ණ සංවේදකයේ b සීලින් පංකාව c කියලා ගත්තොත් c ක්‍රියාත්මක වෙන්න නම් right c ක්‍රියාත්මක වෙන්න නම් විදුලි මේ ක්‍රියාත්මක වෙන්න මොකද වෙන්න ඕනේ බල සැපයුම ස්විච් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙනම් බල සැපයුම ක්‍රියාත්මක වෙන්න ඕනේ බල සැපයුම ක්‍රියාත්මක වෙන්න ඕනේ අතරතුරේදීනේ සහ බල සැපයුම ක්‍රියාත්මක වෙන්න ඕනේ උෂ්ණත්වයේ වැඩි අගයක් වෙන්නත් ඕනේ උෂ්ණත්වය වැඩි අගයක් මෙන්න මේ අවස්ථා දෙකට තමයි බල සැපයුම ක්‍රියාත්මක වෙන්නත් ඕනේ උෂ්ණත්වයේ වැඩි අගයක් ගන්නත් ඕනේ
එහෙනම් බලසැපීම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ එකයි. ඒ කියන්නේ මේ ඔන්නේ මේ තියෙන්නේ A. off කියලා කියන්නේ A bar. එහෙනම් බලසැපීම ක්‍රියාත්මක කරන වෙන්න ඕනේ. එහෙනම් මෙතන A. සහ කියන්නේ and. උෂ්ණත්වය අඩු වෙනවා කියලා කියන්නේ එකයි. එහෙනම් එක තැනට තමයි B කියලා ගන්න. එක කියන තැනට තමයි B කියලා ගන්න. උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ බිඳුවයිනේ. එහෙනම් මෙයා B බා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ බිඳුවයි කියලා දීලා තිනවා නම් එයා B බා කියලා ගන්න ඕන. එහෙනම් උෂ්ණත්වය වැඩි යගයක් කියලා කියන්නේ B බා. එහෙනම් මෙතන එන්න ඕනේ A dot B bar. A සහ B bar එකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් ගේට් දෙක මොකද්ද? P ට පාවිච්චි කරන්න යනවාට P මෙතන A නේ. එතකොට A කොහොමද යනවා? A ස්විච් එක ඔන් වෙලා යනවා. මේ පැත්තෙන් වාඩ එන්න ඕනේ කීයද? 1 එන්න ඕනේ නේ. මේ පැත්තෙන් 1 ගන්න ඕනේ. එක ගන්න විදිහක් නැහැ. උෂ්ණත්වය වැඩි වෙච්ච එකම මෙතන බිඳ වෙනවානේ. නේ ඉතින් මේක ඔයාලා මේකට ගේට් එකක් ඇඳගත්තා නම් පැත්තක ඔයාලට තීරණය ගන්න පුළුවන් නේ. A B bar මේක නෙන්න ඕනේ. එහෙනම් A තියෙනවා. Q වෙන්න ඕනේ මොකද්ද? Q කියන්නේ not gate එක. not gate එක. द्वार නම ලියන්න. P වෙන්න ඕනේ. and gate එක. ඇන්දත් කමක් නැහැ. නමත් ලියන්න ඕනේ හැබැයි. හරි මේ විදිහට ඔයාලා ප්‍රකාශනය ලියලා ගත්තොත් තමයි පැහැදිලිතාවයක් තියෙන්නේ. ප්‍රකාශනය ලියලා ගත්තොත් තමයි පැහැදිලිතාවයක් තියෙන්නේ. නැත්නම් පාඩම් තීරණය කරන්න බෑ මොකක්ද දෙන්නේ කියලා. රෙදි සෝදන යන්ත්‍රයක සරල කරන ලද පරිපථය සලකන්න කියලා කියනවා. මේක බලන්නකෝ මේක අහන්න අර වගුව පුරවන්න කියලා. බලසැපීම් ස්විච් එක මේක වැඩ කරන්නේ කොහොමද? මෙතන ඇන්නේ. මෙතනත් ඇන්නේ. එහෙනම් මේ රෙදි සෝදන යන්ත්‍රය රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වීම මේවා ලියන්න ඕනේ නැහැ මම දැනගන්න. රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ බල සැපයුම ඔන්නලා තියෙන්න ඕනේ. බල සැපයුම ඔන්න එකේ තියෙන්න ඕනේ. සහ අය ඇන්න තියෙන්නේ. මේක සහ මේකත් ඇන්න තියෙන්නේ. දොර වසා තියෙන්න ඕනේ. දොර වසා ඇත සහ ඒකත් එක්ක ජල මට්ටම පිරී ඇත. ජල මට්ටම පිරී ඇත. ඔන්නවා තුනම සත්‍ය වුණොත් තමයි වොෂින් මැෂින් එක ඔන්න වෙන්නේ. මේකත් බලසටමත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. දොරත් වහලා තියෙන්න ඕනේ. මේ හැම එකේම එකනේ තියෙන්නේ. හැම එකම එක වුණොත් බලසැපෙවම ඔන්න වුණොත් එන එකයි. දොර වහලා තියෙන එකත් ඔන්න වුණොත් ජල මට්ටමත් පිරී ඇති වුණොත් තමයි මේකත් එක වෙලා මේ දෙන්න එක වුණොත් මෙතන එක වෙනවා. එක ඩොට් එක එකයිනේ. මේ දෙන්න එක වුණොත් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න නම් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න නම් ඒ කියන්නේ මේ බලසැපීම ඕෆ් නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ කොහොමද? එහෙනම් මේ ටික වැඩක් නැහැ. නේ මේ ටිකට බිඳු වෙන්න ඕනේ. මොකද බලසැපීම ඕෆ් නම් කොහොමද යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලසැපීම ඔන්. දොර ඇරලා. එන ඉතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. බලසැපීම ඔන්. ඒ දොර ඇරලා. ජල මට්ටම පිරලා තිබරලා නැහැ. නේ. දොර ඇරලා.
දොර ඇරලා නම් ඒක හරියන්නේ නැහැ. මේක ඔන් දොර වහලා ජලය නැහැ. ඒත් නැහැ. බලසැපීම ක්‍රියාත්මකයි. දොරත් වහලා ජලයක් තියෙනවා. එතින්දි සත්‍යයි. එහෙනම් ඔයාලා A B C D E F G කියලා දාලා අගයන් ටික දාගෙන යන්න. ඊළඟ අහන දියාලි ජීවන චක්‍රේ ආකෘතියනේ. දියාලි ජීවන චක්‍ර ආකෘතිය කියන්නේ මොකක්ද? අර එක පියවරක් ඉවර කරලා ඔහොම දියාලක් ගන්නවා වගේ සියලු පියවර කරනවා. පුනර්කරන වෘද්ධි ආකෘතිය කියලා කියන්නේ. ඔව්. පියවර ටික නැවත සිද්ධ කරනවා. එකම පියවර නැවත සිද්ධ කරන්න පුළුවන්. නම් ප්‍රධාන වෙනසකම මොකද්ද? ඔව්. මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම මේ අදහසෙන් ලියන්න ඕනේ. නේ. දියාලි ආකෘතියේ එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු ඊළඟ පියවර සිදු කරයි. එක් පියවර සම්පූර්ණයෙන් අවසන් කරලා පස්සේ ඊළඟ පියවර සිදු කරනවා. දියාලි ආකෘතිය. හැබැයි පුනර්කරන වෘද්ධි ආකෘතිය පුනර්කරන වෘද්ධි ආකෘතියේ පුනර්කරන වෘද්ධි ආකෘතිය මොකද වෙන්න පුළුවන්? එක පියවරක් සම්පූර්ණයෙන් අවසන් කරන්නේ නැතුව වෙන පියවරකට යන්න පුළුවන්. එක් පියවරක් අවසන් නොකර උවද වෙනත් පියවරකට යා හැක. ඔයගේ අදහසක් කියන ලියවන හරි ප්‍රධානම එකක්. ඊළඟ අහනවා පුනර්කරන වෘද්ධි ආකෘතියේ එක් වාසියක් ලියන්න. මොකද මේ ලකුණු එකයිනේ මේකට දෙන්නේ. මේකට එක ලකුණයි දෙන්නේ. මේක මොකද මේකේ කොටස් දෙකක් තියෙනවානේ. ඒක ලොකු විස්තරයක් ලියන්න ඕනේ නැහැ. පුනර්කරන වෘද්ධි ජීවන චක්‍රයේ එක් වාසියක්. මොකද ඊට කෙටි කාලෙකින් මුදුකාංග නිර්මාණය කර ගන්න පුළුවන් නේ. ඊට කෙටි කාලයකින් මුදුකාංගය නිර්මාණය කරගත හැක. කෙටි කාලයකින් මුදුකාංග නිර්මාණය කරගත හැක. ඔයගේ ඊළඟ ප්‍රශ්නේ ආයේ කෙවෙන් වලින් ඇවිල්ලා තියෙන්නේ පෝට් සෝරි LED තිරය පරිගණක පද්ධතිය සම්බන්ධ කිරීම LED පරිගණක තිරය සම්බන්ධ කරන්නේ කාර්ය එකට D නේ මෙයානේ LED සම්බන්ධ කරන්නේ පරිගණක තිර කෙවෙනියනේ කාර්ය දෙකට යතුරු පූර්ව සහ මූසිකය සම්බන්ධ කරන්නේ USB එකට මෙතන තියෙන USB එක ඔයාලා අච්චුපතේ ඔයාලගේ මේ පේපර් එකේ තියෙන බලන්න පොඩ පැහැදිලි මදි මේ චුට්ටක් කාර්ය තුනට කාර්ය දෙකට C නේ කාර්ය තුනට ජාල රැහන් සම්බන්ධ කරන එක කලිනුත් අපට හම්බුණා පරිගණක ජාල රැහන් සම්බන්ධ කරන්නේ RJ45 පෝට් එකට එහෙනම් මේකට B 4 බලසැපයුම් සම්බන්ධ කරන්නේ 8 ඔය එකට 0.5 ගානේ ලකුණු හම්බ වෙනවා 0.5 ගානේ ඔන්න වර්ඩ් වලින් ප්‍රශ්නයක් වදන් සැකසුම් මුදුකාංගයක් භාවිතයෙන් හැඩසවු ගැනීමට
පෙර සහ පසු පහළ පෙන්වා ඇති කාණ්ඩය සලකන්න. ඉහත හැඩසව ගැනීම සඳහා අවශ්‍ය වදන් සැකසුම් මෘදුකාංග මෙවලම මොකද්ද මේක මොකද කරලා තියෙන්නේ? බෝල්ඩ් කරලා තියෙනවා නේ. මේක ඉඳන් මෙතෙන් දෙන්න සහ ඉටැලික් කරලා තියෙනවා. බෝල්ඩ් සහ ඉටැලික්. ඉතින් ෆොන්ට් සයිස් වෙනස් කර නොමැත කියලා කියනවනේ. ලකුණු දෙකයි ඔකට. වම් තීරුවේ වලාකුළු පරිගණක සේවා තුනක් තියෙනවා. මොනවද? IASS, IAAS, SAAS, PAAS ගලවන්න කියලා කියන්නේ. බලන්න යටිතල පහසුකම් සේවාවක් ලෙස කියලා කියන්නේ මේක ඇවිල්ලා දත්ත ගබඩා කිරීමට ඉඩ කඩ ලබා දෙන එකට මේ කියන්නේ. ඉඩ ලබා දෙන එකට. මෘදුකාංග සේවාවක් ලෙස කියලා කියන්නේ ඔයාලට අන්තර්ජාලයේ ඔන්ලයින් Word Excel වැඩ කරන්න පුළුවන්. platform වේදිකාවක් ලෙස කියලා කියන්නේ ඔයාලට softwares හදන්න පුළුවන් online softwares development කරන්න පුළුවන්. online software development කරන්න පුළුවන් platforms වල. platform කියලා කියන්නේ ඒකයි. මේ තියෙන්නේ Word Excel වගේ වැඩ කරන එක. Word Excel මෘදුකාංග සේවාවක් ලෙස කියලා කියන්නේ. එහෙනම් වලාකුලේ ස්ථාපනය කළ මෘදුකාංග සැපේ ඒට මොකක්ද කියලා බලමු. යටිතල පහසුකම් සේවාවක් ලෙස කියන්නේ දත්ත ගබඩා කරන්න ඉඩ. මෘදුකාංග සංවර්ධනයේ අවශ්‍ය සේවා පරිසර සපයන්නේ සේවාදායකයන් ජාල ආචායන වැඩි පහසුකම් සැපේ. එහෙනම් ආචායන පහසුකම් සපයන්නේ යටිතල පහසුකම්. B මෘදුකාංග සේවාවක් ලෙස මගේ Word Excel Google Docs කියන්නේත් ඒක. අච්චුපතේ තියෙනවා ටික. C වේදිකාවක් ලෙස කියන්නේ මෘදුකාංග software development කරන්න පාවිච්චි කරනවා. C කියලා කියන්නේ Y. S1 සිට S4 දක්වා ලේබල් කරලා තියෙනවා. පහත් දියදී ලයිස්තුවේ සංනිවේදනයේ ක්‍රමය හඳුනා ගන්න කියලා කියනවා. ලයිස්තුව නම් පොඩ්ඩක් ටයිප් වෙලා නැහැ. බලන්න ලයිස්තුව පාස්පෝර්ට් පොතේ ඇති ඔයාලගේ. බැංකු කළමනාකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින අතරතුර ඉන්දියාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට එක් වී. ඒක තියෙනවා එහෙනම් ඔගේ වීඩියෝ සම්මන්ත්‍රණ S1 එන්නේ වීඩියෝ සම්මන්ත්‍රණ වීඩියෝ කන්ෆරන්සස් ඔගේ බලන්න දෙලා තියෙනවා ඔයාලගේ පේපර් බුක් එකේ බලන්න තියෙනවා. S2 ලේකම්වරිය ඇයගේ කළමනාකරුගේ වාර්තාවේ soft copy එකක් වෙනත් නගරයක පිටි ශාඛාවක සේවය කරන සේවකයන් වෙත යැවීම. එහෙනම් විද්‍යුත් තැපෑල වලගේ තියෙන විද්‍යුත් තැපෑල කියලා එකක්. මේ පොතේ බලන්න විද්‍යුත් තැපෑල ඊමේල්. තාක්ෂණික නිලධාරියෙකු යන්ත්‍රය අලුත් වැඩියා කර අවසන් බහු ඔහුගේ කළමනාකරුවෙකු වෙත පණිවිඩයකින් නවා දැන්වීම. ඔකේ තියෙනවා ක්ෂණික පණිවිඩ යැවීම. සමාජ ජාලා එහෙනම් ක්ෂණික ඉන්ස්ටන්ට් මෙසේජින් වලින් කියන්න පුළුවන් නේ. S3 ක්ෂණික පණිවිඩ යැවීම. ක්ෂණික පණිවිඩ යැවීම. S4 අලෙවේ කළමනාකරුවෙකු සමාජ සේවා ව්‍යාපෘතියක ඡායාරූප පාරිභෝගිකයන් සමග බෙදා ගැනීම. ෂෙයා කරන්න. ඔවුන්ගේ කමෙන්ට්ස් බලන්න නම් ඔයාලා කෙලින්ම පාවිච්චි කරන්න වෙනවා. මොනවද? සමාජ සේවා ව්‍යාපෘතියක ඡායාරූප ප්‍රදර්ශනය කරන්න සෝෂල් නෙට්වර්ක් පාවිච්චි කරන්න පුළුවන්. සමාජ ජාලා. ඒක සාමාන්‍යයෙන් ඔයාලගේ මේකේ බලන්න තියෙනවා ඒ ටික. ඔන්න ආයෙ වර්ණ ගැන කියනවා. වර්ණ ගැඹුර color depth ලෙස පික්සලයක පිටු 10ක් යොදාගෙන ඇති අතර රූපයක ඉමේජ් වර්ණ කොපමණ සංඛ්‍යාවක් නිරූපණය කළ හැකිද? කලිනුත් මං කිව්වා වර්ණ සංඛ්‍යාව සමානයි. වර්ණ ගණන සමානයි. වර්ණ ගණන සමානයි. දෙකේ BPP එහෙනම් දෙකේ BPP කියන්නේ 10යි. දෙකේ 10 කියලා කියන්නේ වර්ණ ගණන 1024යි. වර්ණ ගණන 1024යි. නිකිලයක
ඒට අඩු වූ සියලු නිකිලයන් සමග පවතින ගුණිතය ගණනය කරනු ලබන පහත කැලී ඉස්සරහට සමග. ඒ කියන්නේ නිකිලය කියලා කියන්නේ දැන් ඔයාලා දුන්නොත් එහෙම මේකට 5 ඉන්පුට් කරොත් එහෙම රයිට් 5 මේක හැදෙනවා 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1 කියලා තමයි. මේ සියලු මාගයන් වලින් ගුණ කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒතර හිතන්න අපි n ආදානය කරනවා 5 ආදානය කරනවා. ඒතර මෙයා ගන්නවා p1යි q1යි කියලා ගන්නවා. රයිට් ඊට පස්සේ මෙතන කොන්දේසියක් දාලා චෙක් කරනවා 5ට වඩා q කියලා කියන්නේ දැනට මෙතන 5ට වඩා 1 වැඩිද? q කියන්නේ 1යිනේ. 1 වැඩිද? නෑ. නැත්තම් මෙහෙට යනවා. මොකද කරන්න ඕනේ? p කියලා කරන් තියනවා. අපි හිතන්න දැන් මේක ಗುಣ කරන්න එපා. නේ. එහෙනම් මෙයා අපි කරන්න ඕනේ p කියන එකේ හදා ගන්න ඕන ගුණිතය. එහෙනම් p කියන එක අපි හිතමු p සමානයි පටන් ගන්න 2යිනේ. ඔව්. දැනට තියෙන අගය q ගෙන් ගුණ කරමු. එහෙනම් p ට එන්නේ එක් වරක් 1 1යි. p 1යි. q ට ඊළඟ අගය ගන්නවා. q සමානයි q දාන 1 දාලා ඊළඟ අගය ගන්නවා. q දැන් කීයද? q 2යි. උඩට යනවා. මෙතනට එනවා. දැන් 2 කුඩයි 5ද? නෑ. නැත්තම් මෙහෙට ගියා. දැන් කියන්නේ කීයද? 2 ගුණ කරන්න කියනවා p ගෙන්. p ගේ තිබ්බ 1යි. එහෙනම් p දැන් මේ තියෙන අගය 2කින් ගුණ කරන්න කිව්වා. දැන් p වල අගය 2යි. නේ. ඔන්න ඉස්සලාම 1කින් ගුණ කරා. ඊට පස්සේ 2නුත් ගුණ කරා. q ට එකක් එකතු කරන්න කියනවා. q දැන් 3යි. උඩට ගියා. 3 5ට වඩා වැඩිද? නෑ. නැත්තම් මෙහෙට ගියා. දැන් q 3යිනේ. ඔන්න තුන්වෙනි ඉලක්කම දැනට තියෙන b ගුණ කරා. 2 වත් 3 6යි. එහෙනම් p වලගේ දැන් 6යි. q වලගේ 4යි. ඔන්න තුනක් ගුණ කරා. එතනට 4 විශාලයි 5. අසත්‍යයි. ඇතුළට ගියා. p දැන් ගුණ කරන්න කීයද? ඔව් q කියන්නේ 4යිනේ. ඔව් දැනට p වල තියෙන අගය 6යි. 6 ගුණ කරන්න 4යි. 6 වරක් 4 24යි. එහෙනම් p වල අගය 24යි. p වල අගය 24යි. q 5යි. මෙතෙන්ට එනවා. 5ේදී 5 විශාලයි 5 අසත්‍යයි. ඒකත් ෆෝල්ස් නේ. ෆෝල්ස් නම් මෙතනට ආවා. දැන් ගුණ වෙන්නේ q කියන්නේ 5යි 24 වරක් 5 120යි. එහෙනම් q කියන්නේ 120යි. q ට එකතු වෙච්චාම 6යි. q 6යි. මෙතනට ආවා 6 විශාලයි 5 අසත්‍යයි. p පෙන්වන්න. ppl කියන්නේ කීයද? 120 ප්‍රතිදාන වෙනවා. හරි. එතකොට බලන්න ඇත්තට මේක වෙනවද කියලා මේ 5 වරක් 4 20යි. 20 වරක් 3 60යි. 60 වරක් 2 120යි. එහෙනම් මෙතන එන්න ඕනේ මොකද්ද? l කියලා කියන්නේ p ගුණ කිරීම q. m කියලා කියන්නේ m ට එන්නේ q ධන 1. ඒකට වෙනම උදාහරණයකුත් දෙනවා. n වල අගය අර ගානේ n වල අගය 4 නම් ඇල්ගොරිතම් අවසානයේදී p සහ q වල පවතින අගය මොකක්ද කියලා අහනවා. ඒකම දාලා අහන්න කරනවා. හරි එහෙනම්. n වල අගය 4 නම් කොහොමද එන්න ඕනේ? 4 වරක් n වල අගය 4 නම් p ට එන්න ඕනේ මොකද්ද? 4 ගුණ කරන්න ඕනේ 3ෙන්. 3 ගුණ කරන්න ඕනේ 2ෙන්. 2 ගුණ කරන්න ඕනේ 1ෙන්. 4 වත් 3 12යි. 12 වත් 1 24යි. එහෙනම් p වලගේ 24යි. කොන්දේසි ඉවර වෙන්නේ කීයද? අපි කිව්වේ මේකනේ චෙක් කරන්න නේද? n වලට වඩා q වැඩිද කියලා චෙක් කරන්න. එහෙනම් n 4 නම් මේ කොන්දේසිය සත්‍ය වෙන්න නම් 4 වෙලා බෑ q වලගේ. 4 දී මේක අසත්‍යයි. ආයෙ උඩට යනවා.
එහෙනම් කිව්වලගේ කීයක් එන්න ඕනද? 5ක් වෙන්න ඕනේ. කිව්වලගේ 5යි තමයි මේ කොන්දේසි සත්‍ය වෙලා නතර වෙන්නේ. එහෙනම් කිව්වලගේ 5යි. නැත්නම් අර විදිහට කරලා ගැලි ඉස්සරහට අගයන් දාලා කරලා බලන්න වෙනවා. ඔන්න වෙනස් වෙලා තියෙනවා 10 වෙනි ප්‍රශ්නේ උච්ච දශක කියලා තියෙන ඇරේස් වලින්. දැන් 10 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා නේද ඩේටාබේස් වලින්. පහත වගුවේ සේති සේවක වගුව හා කාර්යාංශ වගුව සලකන්න. මේක තමයි කාර්යාංශ වගුව. කාර්යාංශ වගුව. මේ තමයි සේවක වගුව. කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි IT නම් වූ නව කාර්යාංශයක් එකතු කළ යුතු ඇත. නව කාර්යාංශයක් එකතු කර යුතු ඇත. උපකල්පනය කරන්න මේ සඳහා එකතු කළ යුතු නව රෙකෝඩය අදාළ වගුවේ නම සමග ලියා දක්වන්න. එහෙනම් වගුව ඇවිල්ලා කාර්යාංශ වගුව ඇවිල්ලා කාර්යාංශ වගුව ඩිවිෂන් එක IT ඩිවිෂන් නම්බර් එක 4 දෙන්න ඕන. මේක 4 දෙන්න එපා. IT කොළඹ 3 සමන් සහ ජෝන් යන දෙදෙනා ස්ටෝර් සංශයේ සේවයේ කාර්යයේ නියුතු වේ. සමන් ජෝන් සමන් ඉන්නවා ජෝන් ඉන්නවා. එයාලා ස්ටෝර්ස් අංශය කියන්නේ මේක ඉන්නේ. මේ අංශයේ නියුතු වෙලා ඉන්නවා. ෆසාඩ් කාර්යයේ නිරතව සිටින්නේ ෆයිනෑන්ස් අංශයේ. ෆසාඩ් ඉන්නේ කොහෙද? ෆසාඩ් ඉන්න ඕනේ ෆිනෑන්ස් අංශයේ. P සිට S දක්වා ලියන්න කියලා කියනවා. P Q R S. සමන් ඉන්නේ ස්ටෝර්ස් අංශයේ. එහෙනම් සමන්ට 2. ජෝන් ඉන්නේ ස්ටෝර්ස් අංශයේ. ෆසාඩ් ඉන්නේ ෆිනෑන්ස් අංශයේ. ෆිනෑන්ස් කියලා කියන්නේ එක. ෆසාඩ් ඉන්නේ ෆිනෑන්ස් අංශයේ. රාජ් මෑත කාලේදී IT අංශයට එකතු වෙත. එහෙනම් IT අංශය කියලා කියන්නේ 4. එහෙනම් ඉන්නෝනේ P ට 2යි Q ට 4යි R ට 2යි S ට 2යි. ඔය 2017 පේපර් එකේ ටිකක් ප්‍රශ්න ටිකක් දිග වැඩි නේද? ඊට පස්සේ බලමු 2019 දැන් බලමු 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10. මේක වෙනස් වෙලා තියෙනවානේ 17 18 ඔක්කොගේම ආවේ සංඛ්‍යා පද දෙකක්. සංඛ්‍යා පද දැන් පොඩක් තොරතුරු දෙකට වෙනස් කරලා තියෙනවා. කොළඹ කාලගුණක මධ්‍යස්ථානයේ මගින් එක් මාසක දෛනික වර්ෂාපතන අගයන් වාර්තා කරන ලබයි. ඉහත සඳහන් කරන ලද දෛනික වර්ෂාපතන දත සැකසීමෙන් ලබාගත හැකි තොරතුරු සඳහා උදාහරණ දෙන්න. කියන්නේ දෛනික වර්ෂාපතනය අරගෙන අපිට ගන්න පුළුවන් තොරතුරු මොනවද කියලා අහනවා. ඒකෙන් අපිට බලන්න පුළුවන් දෛනික මේ එක් මාසයකනේ. ඒ කියන්නේ එක මාසයක එක් මාසක දෛනික වර්ෂාපතනය. මේවා සඳහන් කරපුවාම අපිට ගන්න පුළුවන් තොරතුරු තමයි මාසයක් ගියාට පස්සේ ගොඩක් තියෙනවා. දෙකක් නෙලියන්නේ කියන්නේ මාසික මුළු වර්ෂාපතනය. මාසික මුළු වර්ෂාපතනය. ඊළඟට ඒ වගේම ගන්න පුළුවන් උපරිම වර්ෂාපතනය කවද දිනේ උපරිම කියන්නේ මේ මාසය ඇතුළත වැඩිපුරම වැස්සේ කවද්ද උපරිම වර්ෂාපතනය. එහෙම නැත්නම් අවම වර්ෂාපතනය අඩුම වැහලා තින්නේ කවද්ද අඩුම වර්ෂාපතනයේ මාතය වගේ අගයන් ගන්න පුළුවන් නේ. වර්ෂාපතනයේ මාතය වැඩිපුරම වාර ගානක් වැහලා තියෙන විදිය. එකම වර්ෂාපතනයේ වැඩිපුරම වාර ගානක් තියෙනවා. ඔයගේ මේ තොරතුරු ගන්න පුළුවන්. ඕකෙන් දෙකක් තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. පෝට්ස් වලින් එනවා නිතරමනේ. දිගටම ආව පෝට්ස් වලින් ප්‍රශ්න. මේ කියනවා A සිට E දක්වා ලේබල් කර ඇති පෝට්ස් දැක්වේ නම් කරන්න කියලා කියන්නේ. A කියන්නේ ඔඩියෝ ශ්‍රව්‍ය කෙවෙනිය. B කියන්නේ RJ45. B කියන්නේ RJ45. C කියන්නේ HDMI. D කියන්නේ USB. E කියලා කියන්නේ VGA පෝට් එක. ඒක හරිය ලේසි ලකුණු දෙකක් ගන්න පුළුවන් ප්‍රශ්න. ඔන්න සංඛ්‍යා පද්ධතියක් තියෙනවා. අෂ්ටක තුල්‍ය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. 1260. ඔන්න දශම එකක් දීලා තියෙන්නේ. 1260 දශමයේ අෂ්ටක කරන්න නම් අනිවාර්යෙන්
ගණනය කිරීමක් කරන්න වෙනවා නේ. දශමයේ අෂ්ටමයේ කරන්න ගණනය කරන්න ඕන. ගණනය කරනවා කියන්නේ 1260 මොකද කරන්න වෙන්නේ? දශමයේ දීලා තියෙන්නේ 8ෙන් බෙදන්න. 12 8 1යි 4යි 46ට 5යි 60ට 7යි ඉතිරි 4යි 157ට 8යි 15ට 8යි 15ට 1යි 77ට 9යි ඉතිරි 5යි 19ට 2යි ඉතිරි 3යි 2ට 8 ඒව නෑ ඉතිරි 2යි. එහෙනම් උත්තරේ හදපු විදිහ තියන්න ඕනේ 3යි 2යි 5යි 4යි 8 පාදයට 3යි ටිකට ලකුණු 1යි එන්නේ. A1 16 පාදේ මේක ද්විමය කරන්න කියනවා. ඔන්න ද්විමය කරන්න කියනවා දශමයේ සම්බන්ධ නැහැ. කොහේ හරි දැනක දශමයේ සම්බන්ධ නම් විතරයි බෙදන්න ගුණ කරන්න කරන්නේ. දැන් ද්විමය කරන්න කියන්නේ නේ. එහෙනම් මේක බෙදීම ගුණ කිරීම කරන්නේ නැහැ. අගයන් ලියන්න. A1 A වල අගය ලියන්න. දැන් 16 පාදේනේ 16 පාදේ නම් මම ගෝ කොටු 4 යනවා අනිවාර්යයෙන්. කොටු 4 යනවා. 1 2 4 8. දැන් Aට A කියලා කියන්නේ 10නේ. 10 හදන්න නම් 8 ඕනේ. 4 එපා. 8යි 2යි 10යි නේ. 8 8 ඉලක්කම ගන්නවා. 4 ගන්න 2 ගන්නවා. මේක ගන්නෙ නෑ. 1 කියලා කියන්නේ. ඔව් 8ත් වැඩක් නෑ. 4ත් වැඩක් නෑ. 2ත් වැඩක් නෑ. 1 ඕනේ. එහෙනම් මේ තියෙන්නේ 10යි 10යි. එහෙනම් උත්තරේ 10යි 10යි 0.3යි 1යි ද්විමය. අකුරු 2යි. right. මේකට සත්‍යතාවක් වදින්න කියලා කියනවා. ලේසිනේ. A විචල් 1යිනේ. පේලි ගණන සමානයි සත්‍යතාවගුවේ පේලි ගණන සමානයි දෙකේ විචල්්‍ය ගණන. දැන් මේකේ පේලි ගණන එක විචල්්‍යය නම් පේලි 2යි. විචල්්‍ය 2යි නම් දෙකේ දෙවෙනි බලය පේලි 4යි. විචල්්‍ය 3ක් තියෙනවා නම් පේලි 3යි. sorry දෙකේ තුන්වෙනි බලය පේලි 8යි. A සහ P විතරයි අඳින්න කියලා කියන්නේ නෙමෙයි. ඉහත ද්වාරය සඳහා සත්‍යතාවක් වඳින්න A සහ P ලෙස තීරු දෙකකින් සමන්විත. A සහ P ලෙස තීරු දෙකකින් සමන්විත. එහෙනම් හිතන්නකෝ Aට බිංදුව 1 වෙන්න පුළුවන් නේ. මෙතනින් බිංදුව ගියොත් මෙතනටත් බිංදුවයි මෙතනටත් බිංදුවයි. ඔයාලා දන්නවා මේ තියෙන O ගේට් එක. O ගේට් එකේ බිංදුව ධන බිංදුව යන්නේ. බිංදුව ධන බිංදුවේ නැතාර්ථය තියෙන විදිහ. බිංදුවයි බිංදුවයි ඒක දෙක එකතු කරලා ඒකේ නැතාර්ථය. බිංදුව ධන බිංදුවේ නැතාර්ථය. බිංදුව ධන බිංදුවේ නැතාර්ථය කියන්නේ බිංදුවයි බිංදුවයි බිංදුවමයි. බිංදුවේ නැතාර්ථය කියන්නේ 1යි. එහෙනම් මෙතන ඉන්නේ 1. මෙතන 1 ගියොත් ඒ වලට 1 ගියොත් මෙතනත් 1යි මෙතනත් 1යි. එහෙනම් එතෙන්දී ඉන්නේ 1 ධන 1. එකතු වෙනවනේ 1 ධන 1 මේ බිංදුව නිසා මෙතන ඕ බා එකක් එනවා 1 ධන 1 බා 1 ධන 1 කියන්නේ 1යි 1 ධන 1 කියලා කියන්නේ 1යි එකේ නැතාර්ථය කියන්නේ බිංදුවයි. ඉතින් කෙනෙකුට ඕක තේරෙන්නේ නැත්නම් පැත්තක ඒක අපහැදිලි නම් ඔයාලට පුළුවන් පැත්තක මෙහෙම අදින්න. A මෙතනටත් A මෙතනටත් A එහෙනම් මෙතනින් ඉන්නේ එක පැත්තකින් එනවා A අනිත් පැත්තෙන් එනවා A ලකුණ එකතු කිරීම උඩින් බා යනවා. A plus A bar. A plus A bar තමයි හොයන්න තියෙන්නේ. කියන්නේ P කියලා කියන්නේ A plus A bar. එහෙනම් ඔයාලා විභාගෙ අඳින්න කියන්නේ මේ දෙක විතරනේ. විභාගෙ අඳින්න කියන්නේ මේ සත්‍යතාව කියන ඔයාලට පැත්තකින් අඳ ගන්න පුළුවන් මේක. A ධන A bar. මේක නෙවෙයි උත්තරේ හැබැයි ඈ. මේක අඳින්න කියලා මේක නෙවෙයි අඳින්න කියන්නේ. මේකට තමයි ලකුණු දෙන්නේ. මේක නිකන් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒකට ගන්න පුළුවන් යම් බිංදුව 1. A බිංදුව නම් බිංදුව ධන බිංදුව කියන්නේ බිංදුවයි. ඒක නම් 1 ධන 1 කියන්නේ 1යි. A ධන A කියලා කියන්නේ sorry A ධන A බානේ. A ධන A බා කියලා කියන්නේ මෙතන බිංදුව නම් මෙතන 1යි. මෙතන 1 නම් බිංදුවයි. පහළ දක්වන තර්ක පරිපථ සලකා. ඒ සඳහා බෝයාණු ප්‍රකාශන ලියන්න. x එනවා මේ පැත්තෙන්. මෙතනින් y එනවා. y නෙගේට් වෙනවා. y බා. මෙතනින් x එනවා. මෙතන x බා. මෙතනින් y එනවා. මේක AND ගේට් එක නම් තිත එන්නේ x.y bar මෙතන එන්නේ x bar එනවා එක පැත්තකින් dot y එනවා අනිත් පැත්ත. මෙතන O ගේට් එක O නම් plus එක පැත්තකින් එනවා x.y bar ධන අනිත් පැත්තකින් එනවා x bar.y. එහෙනම් s සමානයි x.y bar ධන x bar.y. right. මෙන්න ෆෝල්ඩර් සෙට් එකක් තියෙනවා ඊළඟ ප්‍රශ්නේ. ක්‍රමානුකූලව ආචාර්ය කර දැමීම සඳහා ෆෝල්ඩර් ව්‍යුහයක් තනාගත යුතුය. ඔහුට හෝ ඔහුගේ අධ්‍යයනයේ කටයුතු වලට සම්බන්ධ ගණිතය හා විද්‍යාව. ගණිතය හා විද්‍යාව. එහෙනම් ගණිතයයි විද්‍යාවයි. B කියන්නේ වාට කෙලින්ම ලියන්න පුළුවන්. ඔය ලයිස්තුවකුත් දීලා තිනවා කිය. B කියලා කියන්නේ විද්‍යාව. එහෙනම් ගණිතය හා විද්‍යාව
යන විෂයන් ගුණ සඳහා වෙනම ෆෝල්ඩර් එකක් අවශ්‍ය වේ. නේ. ඔහුගේ අධ්‍යයන කටයුතු වල ඔය ලිස්ට් එකේ දීලා තියෙනවා. ලිස්ට් එකේ දීලා තියෙනවා අධ්‍යයනේ. එහෙනම් මේ A කියලා කියන්නේ මොකද්ද? අධ්‍යයන. A කියලා කියන්නේ අධ්‍යයනේ නා. අධ්‍යයන. එතකොට ඒක ඇතුළේ තියනවලු ගණිතයේ විද්‍යාව කියලා. වෙනම ෆෝල්ඩර් එකක් අවශ්‍ය වේ. ඔහුගේ සංගීත ගුණ ආචාර්යනය කිරීමට සඳහා වෙනම ෆෝල්ඩර් එකක්ද? සංගීත ගුණ ආචාර්යනය කරන්න. එහෙනම් මේ C කියලා කියන්නේ ලිස්ට් එකේ තියෙනවා. C කියන්නේ සංගීත ගුණ. තවදුරටත් ඔහු විසින් 2018-19 දී ගන්නා ඡායාරූප 18 තියෙනවා. එහෙනම් මෙතන 2019 වෙන්න ඕනේ. එහෙනම් D E කියලා කියන්නේ 2019. මේක සංගීත වශයෙන් ආචාර්යනය කිරීමට අවශ්‍ය වෙද ඡායාරූප. අන්න ඡායාරූප. එහෙනම් ඡායාරූප කියලා කියන්නේ D කියලා කියන්නේ ඡායාරූප. ඡායාරූප. ඔයගේ ප්‍රශ්නත් එනවා. ඊළඟ වර්ඩ් ප්‍රශ්නයක් තියෙනවා. ඒට මොකද කරලා තියෙන්නේ? වංශකසු පාට කොටසක් 60 ගන්නන ලදුව පහළ දක්වා ඇත. වංශකසු මුදුකාංගයේ පවතින වේලාංක කීපයක පහත් නිරූපණ අයිකන් දැක්වෙනවලු. වර්ඩ් වල තියෙන අයිකන් ටිකක් පෙන්වනවා මෙතන. AD තෙක් ලේබල් එක මගින් දැක් වූ හැඩසව් ගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය වූ හැඩසව් වෙනවා. මේකට අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ අන්ඩර්ලයින්. අන්ඩර්ලයින් කියලා කියන්නේ ඔව් මෙතන Q නේ. අන්ඩර්ලයින් කරලා තියෙන්නේ Q වල. B ඔව් සුපර්ස්ක්‍රිප්ට් නේ. B කියන්නේ සුපර්ස්ක්‍රිප්ට්. එහෙනම් S සුපර්ස්ක්‍රිප්ට් නේ යන්නේ. C ඉටලික්. C එක ඉටලික් කරලා තියෙන්නේ. එහෙනම් අකුරු ඇල වෙන්නේ P ගෙනේ. එහෙනම් මෙතනට P. D කියලා කියන්නේ ලයිස්තුවක්. අංක රහිත ලයිස්තුවක්. එහෙනම් D ට U. D ට U. කලේසි ප්‍රශ්නයක්. වෙළඳ 97 වෙළඳ නියෝජිතවරුන්ගේ මාසික පිරිවැටුම සහ කොමිෂ් පහත දැක්කේ ටේබල් එකේ තියෙනවා. ප්‍රාථමික යතුරු තනා ගැනීම සඳහා කුමන ශේෂ්ත්‍ර දෙක තෝරාගත යුතුද? මන්ත්ලි ගන්න බෑනේ ප්‍රාථමික යතුරුට. ඇයි ඒ? ඩුප්ලිකේට් තියෙනවා. ජනවාරි දෙකක් තියෙනවා. මන්ත්ලි විතරක් ගන්න බෑ. සේල්ස් ID එක දෙකක් තියෙනවා. ගන්න බෑ. මේවා ගන්න නැහැ සාමාන්‍ය ප්‍රාථමික යතුරු වලට මිලවල් එහෙම ගන්නෙ නැහැ. එහෙනම් දෙකක් ගන්න වෙනවානේ ප්‍රාථමික යතුරු සඳහා කොම්පොසයිට් ප්‍රයිමරි කීයක් ගන්න වෙනවා. කොම්පොසයිට් ප්‍රයිමරි කීයක් ගන්නව නම් මේ දෙන්නම ගත්තොත් ජනවාරි 1 ඩුප්ලිකේට් වෙන්නේ නැහනේ. ජනවාරි 2 කියන එක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. ෆෙබ්‍රුවාරි 1 කියන එක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. ෆෙබ්‍රුවාරි 2 කියන එක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. එහෙනම් ශේෂ දෙක කවුද? month එකයි sales rep ID එකයි තමයි ගන්න වෙන්නේ. month එකයි sales rep ID එකයි තමයි ගන්න වෙන්නේ. පහක් දක්වා ඇති එක් එක් ශේෂ්ත්‍රවල වඩා යෝග්‍ය වන දත්ත වර්ගය. දත්ත වර්ග ටික නිකන් මතක් කරොත් මොනවද මේක තියෙන්නේ? මේක ටෙක්ස්ට් නේ. month එක ටෙක්ස්ට්. මේක නම් number integer නේ. month එකට දෙන්න පුළුවන් int නැත්නම් numeric සංඛ්‍යාත්මක. numeric සංඛ්‍යාත්මක. මේක නම් රුපියල් සංකේතෙත් එක්ක තියෙන නිසා මේකට අපි කියනවා කරන්සි කියලා. කරන්සි මුදල් මේ දත්තේ. මේකත් කරන්සි වෙන්න ඕනේ. එහෙනම් month එකට ටෙක්ස්ට් සිංහලෙන් කියනවා පාට කියලා. total sale එකට කරන්සි කියලා කියනවා. නැත්නම් මුදල් මේ දත්තේ. පහක් දක්වා ඇති ගැලීම් සරහනේ විෂය 3ක ලකුණු ආදානය කරයි. අනතුරුව එම ලකුණු සාමාන්‍යගේ ගණනය කර සංදර්ශනය කරනු ලබන අතර සමත් අසමත් බවද සංදර්ශනය කරයි. අන්න සාමාන්‍යයේ ගණනය කරන සාමාන්‍යගේ 40ට සමාන හෝ වැඩි වීම සමත් සලකයි. එහෙනම් ආරම්භ කරන්න කියනවා. M1 M2 M3 ආදානය කරන්න. P කියන්නේ ක්‍රියාවලියන්නේ. එහෙනම් P කියන්නේ මොකද්ද? මෙයා කියනවානේ විෂයන් 3ක ලකුණු ආදානය කරයි. අනතුරුව එම ලකුණු වල සාමාන්‍යගේ ගණනය කරයි.
එහෙනම් සාමාන්‍යකී ගණනය කරන එක බලන්න මොකද්ද දැන් තියෙන්නේ? ඇවරේජ් සමානයි m1 ධන m2 ධන m3. ඇවරේජ් එක. එහෙනම් p එන්න ඕනේ මොකද්ද? p එන්න ඕනේ වගන්ති අංකනේ p එන්න ඕනේ පළවෙනි වගන්ති. ඊළඟ මොකද්ද කියන්නේ? p එන්න ඕනේ පළවෙනි වගන්ති. q ට කොන්දේසියන්නේ අපි කියන්නේ පාස් ෆේල් වෙන නෑ කියලා. එහෙනම් පාස් ෆේල් වෙන එක ගන්න. මෙතන තියෙන්නේ මොකද්ද? ඇවරේජ් 40ට වඩා අඩුද? එහෙනම් Q කියලා කියන්නේ 4 නේ. ඇවරේජ් එක මෙතන එන්න ඕනේ ඇවරේජ් එක අඩුයි 40ද? 40ට අඩුද? ඔව් නම් 40ට වඩා අඩුයි නම් S කියලා කියන්නේ fail. S කියලා කියන්නේ fail. R කියලා කියන්නේ pass. R ට එහෙනම් 3. මෙයා fail වෙන්න ඕනේ අයියේ 40ට අඩුයි නම් 40ට අඩු නම් fail. එහෙම නැත්නම් pass. right. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 4 වෙනි පාඩමේ මේ බහුමාධ්‍ය භාවිතයේ AD පහද්දියේදී වගන්ති ලෙක්ෂණ පිළිවෙල සඳහා ඒ සමග වරහන් තුළ ඇති පද දෙක අතරින් යෝග්‍ය පද තෝරා ලියන්න. ඔබේ පිළිතුරේ වගන්ති ලේබලයේ හා හිස්තැනට අදාළ පදයේ පමණක් ලියන්න. පරිගණක තිරය මතයේ දිස්වන කළු සුදු කළු හෝ වෙනත් ඕනෑම වර්ණයකින් වූ ඉතා කුඩා ප්‍රදීප්ත තිතක් අන්න ප්‍රදීප්ත කියලා කියන්නේ වර්ණවත් තිතක් අපි කතා කරනවා පික්සලය කියලා. ඒ කියන්නේ පික්සලය. පික්සල් එක. චිත්‍රකවල ප්‍රතිබිම්බ නිර්මාණය කර ඇත්තේ රේඛා අන්න රේඛා නම් අනිවාර්යෙන් වෙක්ටර් ග්‍රැෆික්ස් නේ. වෙක්ටර් ග්‍රැෆික්ස් වල තමයි රේඛා වල එකතුවක් එන්නේ. රාස්ටර් ග්‍රැෆික්ස් කියලා කියන්නේ මොකද්ද? පික්සල්. පික්සල් වලින් හැදලා තියෙන රාස්ටර් ග්‍රැෆික්ස්. හානි නොවන සම්පීඩන ප්‍රතිබිම්බයක ගුණාත්මක බව අඩු කරයි. ක්වොලිටි අඩු වෙන්නේ ලොසි හානි වන එකේ. ක්වොලිටි අඩු වෙන්නේ ලොසි එකේ. GIF JPG යනු හානි නොවන නම් GIF මේ හානි නේ තුනක් තියෙනවා. හානි නොවන එකේදී අද්දි ගත්තාම GIF RAW PNG නේ. RAW PNG. ඊළඟට ඊමේල් එකක් ගැන අහනවානේ. BCC කියන එක එයා හැංගිලා ඉන්නේ. right? මෙයාට මෙයාව පේනවා. මේ කට්ටියට මෙයාව පේන්නේ නැහැ. මෙයාට මෙයාව පේන්නේත් නැහැ. මේ හමීනා මීනාට BCC පේන්නේ නැහැ. මෙයාට මෙයාව පේන්නේත් නැහැ. සත්‍ය සත්‍යතාව ලියන්න කියනවා. හමී තැපැල් පණිවිඩ ලබන්නෙකුසේ ගිහාන්ට දැකගත හැකිය. හමීට තැපැල් පණිවිඩය ලැබුණා කියලා ගිහාන්ට දැක ගන්න පුළුවන්. හරිනේ ට්‍රූනේ මං කිව්වේ. බ්ලයින්ඩ් එකේ ඉන්න එක්කනට අනික් කට්ටිය පේනවා. මෙයාට මේ කට්ටිය පේනවා. අනික් කට්ටියට මෙයාව පේන්නේ නැහැ. ගිහාන් තැපැල් පණිවිඩය ලබන්න කුසේ ශර්මාට දැකගත හැකිය. ශර්මාට මෙයාව පේනවද? නැහැ. ශර්මාට මෙයාව පේන්නේ නැහැ. ඒක ෆෝල්ස්. හැමෝටම අයිබෝවන්.